Tatiyampi dhammang saranang gacchāmi. Tatiyampi sanghang saranang gacchāmi. Pānātipātā vēramani sikkhapadam samadhiyāmi. Adinādāna vēramani sikkhapadam samadhiyāmi. Kāmesu miccācārā vēramani sikkhapadam samadhiyāmi. Musāvādā vēramani sikkhapadam samadhiyāmi. Surāmēraya majjapamādakkhānā vēramani sikkhapadam samadhiyāmi. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස රූපං රූපත්ථාය සංකතං අபிසංකරොන්ති තී සංඛාරෝ වේදනං වේදනත්ථාය සංඤං සංඤත්ථාය සංඛාරං සංඛාරත්ථාය අபிසංකරොන්ති තී සංඛාරෝති. අතිගෞරවනීය අවසරයි අපේ කිරම මහානායක මහපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් හැමදෙනාම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ඛින් නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන ලද සද්ධර්මයෙන් බෙදක් ශ්‍රවණය කරන්ට. ඉතින් පින්වතුනි, දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙහිම ප්‍රකාශනයක් කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මට හිතෙනවා මේ ශාසනයේ හරි අඩක්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා පවතිනවා කියලා කියන මේ වචනේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මාහේවං ආනන්ද මාහේවං කියලා ආනන්ද එහෙම කියන්න එපා, ආනන්ද එහෙම කියන්න එපා. හරි අඩක් නෙමෙයි, මේ මුළු ශාසනයම පවතින කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසායි කියලා පෙන්වුවා. ඒක මම මතක් කළේ මේ පින්මුතුන්ට මේ සසර දුක් ගිනි නිවන සද්ධර්ම විදක් අදහන්න හම්බ වෙන්නේ ඉබඳු වූ කල්යාණ මිත්‍ර සම්පත්තියක් නිසා කියලා මුලින්ම මතක් කරනවා. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි. අද දවසේදී 58 වෙනි ජන්මදිනය සමරන අපේ නිහාල් රූපසිංහ මැතිතුමා එතුමගේ ඒ ජන්මදිනය නිමිති කරගෙන මට ආරාධනාවක් කළා. ස්වාමීන් වහන්සේ, මේ බොහෝ දෙනෙකුට උපකාරී වෙනස ධර්ම දෙයක් බණ ටිකක් කියලා දෙන්න කියලා. ඉතින් එතුමගේ ජීවිතයට ආශිර්වාදාත්මකව නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් ඔගොල්ලන්ගේ සසර දුක නිවා ගැනීම පිණිසත් මේ දේශනාව අද පවත්වන්නට හේතුුනේ එතුමා කළ කාරුණික ඉල්ලීම නිසායි. ඇත්තටම මම මේක බාරගත්තේ එතුමා යම් ආයතනයක ලේකම්තුමෙක් නිසා නෙවෙයි. ධර්මයට ඒක අදාළ නැහැ මට. නමුත් බොහෝම වටිනා සත්පුරුෂයෙක් නිසා, අපි හැමදෙනාටම කල්යාණ මිත්‍රයෙක් නිසා
බොහොම ගුණවන්ත මිනිසෙක් නිසා. ඉතින් ඒ ටික මුලින්ම මතක් කළේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ගුණ මුකු වෙන්න එපා කියලා, ගුණය මකන්න එපා කියලා. ඒ නිසායි ඉතින් එතුමගේ ජීවිතයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ විත්වා කියන කලන සිතින් යුක්තව මම මේ දේශනාව ආරම්භ කරනවා. පින්වතුනි, මම හැමදාම මතක් කරලා තියෙනවා අපි නොදන්නවා වුණාට, අපි නොදකින්නවා වුණාට, අපි හැමදෙනාම ඉමක් කොනක් හරක් දෙයක් නැති අනවරාග්ද සංසාරේ ඒ මේ අත දුවන සැරිසරන අය. ඉතින් මේ සසර අපි නිකම්ම දුවනවා සැරිසරනවා නෙවෙයි, අපි හැමෝම යමක් හොයමින් දුවන සැරිසරන අය. මොකක්ද? සැප සතුට දෙක හොයමින් තමයි අනන්ත පරිමාණ සංසාරෙක ඉඳලා මේ එන්නේ. දුක අපේ ජීවිත වලින් අයින් කරගන්න උත්සාහවත් වෙමින් අපි හැමදෙනාම මේ සසරේ ඉන්නේ. නමුත් අපි කාටවත්ම ලෝකෙ තුල තාම ලැබුණේ නැති එකම දේ, අපිට ප්‍රගුණට බොහෝ දේ ලැබුණා කියලා, නමුත් අපි දන්නේ නැති වුණාට අපි හොයපු දෙයමයි අපිට ලැබිලා නැත්තේ. මේ බඩු භාණ්ඩ ලැබෙනවා, බඩු භාණ්ඩ බාහිර ද්‍රව්‍ය කාරණා අපිට ලැබෙනවා කියලා පෙනුනට ඕවා ලබා ගනිමින් ඔය ආස්සේ අපි හෙව්වේ සැප සතුට දෙක. අපි උත්සාහවත් වුණේ දුක් දුම්නස් දෙක ජීවිතෙන් අයින් කරන්න. නමුත් ඒ දෙක තාම අපිට බැරි වුණා සැප සතුට ළඟා කරගන්න, දුක් දුම්නස් අයින් කරගන්නට. පින්වතුනි, ලෝකයේ තුල සැප සතුට ළඟා කරගන්න, දුක් දුම්නස් අයින් කරගන්න අපට පමණ හෝ තරම් තැනක්වත් තියෙයි නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කරනවා, සබ්බම් වික්ඛවේ ආදිත්තං, මහන්නේ සියල්ල ඇවිලා ගන්නා ලදී. සියල්ල ඇවිලා ගන්නා ලදී. කිංචි වික්ඛවේ ආදිත්තං, මහන්නේ කුමක්ද ඇවිලාගෙන තියෙන්නේ? ඇහැ රූප චක්කු විඥාන මේ වගේ මේ ස්පර්ශ ආයතන හය පෙන්නවා. මෙන්න මේ ටික ඇවිල්ලාගෙන තියෙන කේනාදිත්තං, කුමකින්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස රාග දේශ මොහ, මෙන්න මේ 11 ගින්නකින් ඇවිල්ලා ගන්නා ලදී. ගිනි ගොඩක් ඇතුලේ යම්කිසි යකඩ කැබලි ටිකක් තියෙනවා. එකින් එක රත් වෙලා කියලා කියන්න ඕනේ නැහැ. අපිට කියන්න පුළුවන් සියල්ල ඇවිල ගන්නා ලද කියලා. ගිනිගෙන රත් වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒ වගේ මේ අවිද්‍යාව ඇතුලේ තියෙන සියල්ලම ඇවිලගෙන තියෙන්නේ කියලා මතක් කළා නම්, ඇවිලගත්ත ගිනි ගොඩක් ඇතුලේ සිසිල් වෙච්ච යමක් හොයන අපිට ලැබුණා නම් තමයි පුදුමේ. ගිනි ගොඩක් ඇතුලේ රත් වෙච්ච දෙයක් තියෙන දෙයක් ඇතුලේ සිසිල් වෙච්ච යමක් හොයන්නේ නම් නිරුංගුවක් පිටපස්සේ ජලය හොයන්න බඳුයි. ඉතින් පින්වතුනි, මෙච්චර කාලයක් අපි ඒ තරම් දුක් විඳින්මින් දුක නැති වෙන තැනක්, නැති කරන තැනක් හෙව්ව හම්බුන්නේ. ඉතින් පෙර පිනකට දෝ කොහෙද ඒ බඳු ධර්මයේ තියෙන වටපිටාවක ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලෝකෙ පහළ වෙච්ච යුගයක එබඳු ධර්මයක් තියෙන වටපිටාවක හඟවා කියන අර්ථයකුත් ඇති ජීවිතයක් අපිට ලැබිලා තියෙයි. ඉතින් මේ අවස්ථාවේ හැමදෙනාම මේකෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. අපේ ජීවිතයේ අපි අද දන්න, අපි අද දකින්න මේ අවුරුදු 50ක 60ක පමණක් අර්ථවත් වූ ජීවිතයක් නෙවෙයි තියෙන්නේ කියන කාරණාවත් මතක තබා ගන්නට ඕනේ. පින්වතුනි, සංවේගය ඇති වෙනවා නම් ඒ බඳු ජීවිතයකට හොඳ වචනයක් මේ ශාසනයේ ධර්මසේනාධිපතින් වහන්සේ කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ. ඒ සරියුත් මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේ බඳුම තථාගතයන් වහන්සේට උපකාර කරමින් ලෝකයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ජීවිතයේ අවසන් අවස්ථාවේදී පිරිනුවම් පාණ්ඩ උපන් ගෙදරට වඩිනකොට බොහෝ භික්ෂුන් වහන්සේලා
සංවේගී උපදවාගෙන සරියුත් මහ රහතන් වහන්සේ පිටිපසින් වඩිනකොට සුතග්ජන භික්ෂුන් වහන්සේලා අඬ යද්දී ආපහු හැරලා නතර වෙලා ඉතිරිසට කියනවා ඇවැත්නි මේ මොහොත මං වෙනුවෙන්වත් ප්‍රමාද වෙන්න එපා. උභේන මිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා පටිපජ්ජත මා විනාශත කනෝවා මා උපජ්ජගාති. උභේන මිදම් මරණමේව දෙපසින්ම මරණයයි. මැරිලා ඉපදුනා ඉපදිලා මැරෙනවා. උභේන මිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා නොමැරීමක් පෙරවත් පසුවත් නැහැ. පටිපජ්ජත අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න මා විනාශත විනාශ වෙන්න නම් එපා. කනෝවා මා උපජ්ජගාති මේ සන සම්පත්තිය අත්හැර ගන්න එපා කියලා වද කළා. ඉතින් ඒ නිසා හැම දිනාටම මතක් කරනවා මේ මොහොතේදී ඊටමත් ඕනකම මේ බණ ටික අහන්න කියලා. ඒ වගේම මම අද ඔයගලන්ට පෙන්වන්න හදන මේ දහම් කරුණු ටික ඊටමත් තීක්ෂණයි. ඊටමත් සියුම්. ඒක තර්ක බුද්ධියකින් අවබෝධ කළ යුතු පඬිතුයන් විසින් නොනැත්තන් විසින් නුවණින් දැකිය යුතු ධර්මතාවයක් මම මේ පෙන්වන්න හදන්නේ. ඒ නිසා විසිරුණු මනසකින්, සෙලවිච්ච මනසකින් කවදාවත් මේ පෙන්වන ධර්මයේ අර්ථය තේරුම් ගන්න බෑ, හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හැම දිනම මම මේ පෙන්වන්න හදන දහම් කරුණු ටික හිතින් අතහරින්නේ නැතුව වචනයක් ගානේ ඒ ඔස්සේ මෙන්න කියලා පෙන්නනවා. පින්වතුනි යම් දවසක අනාත්ම ධර්මතාවය අනාත්මයි කියලා කෙනෙකුට අවබෝධ වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා මේ ජීවිතේම නිවන් දකින්නවා කියලා. ඉතින් මේ අනාත්ම ධර්මතාවය ඔයගලන්ට දැක ගන්න පුළුවන්. ඇත්තටම බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කළොත් බොහෝ කලක් බොහෝ ඈතක නෙමෙයි මේ දැන් අද මේ දේශනාව අවසානයේදී ඔයගලන්ට ධම්මත පහල කරගන්න තරම් හේතු සම්පත්තියයි කියලා මට හිතෙනවා. ඒ තරම් වමනාවෙන් මේක ශ්‍රවණයකට යුතුයි. හැබැයි ස්වභාවයෙන්ම මේ ධර්මයේ අර්ථය ටිකක් ගැඹුරුයි. අඩි 20ක් විතර ගැඹුරු ලිඳක් තියෙනම් මේ ගැඹුරු ලිඳෙන් වතුර ගන්න අපිට තියෙන්නේ අඩි 18ක් විතර දිග ලණුවක් නම් කඹයක් නම් ඊටු අඩි දෙකකට ලිඳ උස්සන්න පුළුවන්ද? කවදාවත් බෑ. කවදා හරි වතුර ගන්නව නම් ඒ ලණු කැලි දෙකත් හොයාගමු තමයි. ඒ වගේ ධර්මයේ ස්වභාවය ගැඹුරුයි නම් අද අපි මෝඩනම් අපේ මෝඩේ මනසේ තරමට ලිහිල් කරන්න ගියොත් ඒ දර්ශනයත් මෝඩ දර්ශනයක් වෙයි. ඒ නිසා මේ ධර්මයේ උනත් ලිහිල් කළා අර්ථය ලිහිල් කළා පෙන්වන්න පුළුවන් එක්තරා ප්‍රමාණයක් තියෙයි. එතනින් එහාට ලිහිල් කරන්න ගියොත් ඒකේ තියෙන අර්ථය නැසෙනවා. අර්ථය අහිමි වෙනවා. බොහෝම මතක හිටින මට සිලුතු විදිහට කතා කියලා අර්ථයක් කරුණු පෙන්වන්න පුළුවන්. නමුත් මේ ගැඹුරු දර්ශනාත්මක පැත්ත එක දර්ශනයක්මයි ගැඹුරුමයි. ඒක අපිට ඕනකට වඩා ලිහිල් කරන්න බෑ කියන කාරණාවත් මතක් කරන්න වෙනවා. ඒකට වෙනවා එහෙනම් අපිටම ක්‍රමෝපායක් සකස් කරගන්න අපේ මනසේ ඇති තීව්‍රතාවය එකඟතාවය උදව් කරගෙන ඉතුරු වැඩි දෙකක් ගැට ගහලම තමයි අපිට ගන්න වෙන්නේ. ඒ නිසා මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපං රූපත්ථාය සංඛතං අபிසංකරන්ති ති සංඛාරෝ. සංඛාරය කියලා කියන්නේ මොකක්ද? රූපයේ පිනිස යමෙක් රූපය සකස් කරගන්නේ නම් පිළියෙල කරගන්නේ නම් මෙන්න මේකට සංස්කාරය කියලා කියනවා. වේදනාව පිණිස යම් කිසි කෙනෙක් වේදනාව සකස් කරගන්නේ නම් පිළියෙල කරගන්නේ නම් සංඥාව පිණිස සංඥාවක් සකස් කරගන්නේ නම් පිළියෙල කරගන්නේ නම් සංකාරය පිණිස සංඛාරයක් සකස් කරගන්නේ නම් පිළියෙල කරගන්නේ නම් මෙන්න මේකටයි සංකාරය කියලා කියන්නේ කියලා කියනවා.
අපි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින සංස්කාරය අපිට හම්බ වෙන්නේ අපි දන්නා වූ දක්නා වූ රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් හැටියට නැවත මනසේ පිළිඹු වෙමින් කියන කාරණාව. ආපහු මතක් කළොත් සංඛාරය කියලා කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට අපිට සංඛාර නැත්තම් කර්ම නිමිත්ත හැටියට අපි කර්මයක් සකස් කරගන්නකොට රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් තමයි අපිට කර්ම නිමිත්ත හැටියට සංඛාර නිමිත්ත හැටියට අපේ මනසේ හම්බ වෙන්නේ කියන එකයි කියන්නේ. මම ඒක පැහැදිලි වෙන විදිහට මතක් කරන්නම්. එතකොට මෙන්න මේ කාරණාව පටිච්ච සමුප්පාද ධර්මයක් වශයෙන් අපි දැක්කොත් අපිට මේ අනාත්ම ධර්මතාවය අවබෝධ වෙනවා. ධර්මය කල්යාණ මිත්‍ර ඇසෙන සද්ධර්ම ශ්‍රවණයෙන් අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම හෝ ධර්මතාවය අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අවබෝධ වුණොත් තේරුණොත් ඒ තේරිච්චදී යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන ධර්මතා ටික උදව් කරගෙන දකින්න පුළුවන්. අන්නේ ඒ දැක්මට කියන දික්ටි සම්පන්නයි කියලා. එතකොට පිනෙන්නේ අනිත්‍ය දුක්ඛ ධර්මතාවයේ දකින එකට තමයි අනිමිත්ත ශුන්‍යත අපනිහිත කියලා නම් කරන්නේ. අනිත්‍ය කියන ධර්මතාවයේ උදව් කරගෙන ඇත්ත ඇති හැටි දකින්න චේතෝ විමුක්තිය හඳුන්වනවා අනිමිත්ත කියලා. දුක්ඛ ධර්මතාවයේ අවබෝධයෙන් ඇතිවෙන ආශ්‍රයන්ගේ මනසේ ඇති ආශ්‍රයන්ගේ නිදීම හඳුන්වනවා අපනිහිත කියලා. අනාත්ම අවබෝධය නිසා මනසේ ආශ්‍රයන්ගේ ක්ෂය බව ආශ්‍රයන්ගෙන් මනස මිදුනහම ඒ මිදීම හඳුන්වනවා ශුන්‍යත කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන දකිනකොට මනසේ ඇති ආශ්‍රවයන් මිදෙනවා. කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. ඒ කෙලෙසුන්ගෙන් මිදීම නම් කරනවා අනිමිත්ත ශුන්‍යත අපනිහිත කියලා. එබඳු චේතෝ විමුක්තියක් ඇති මනසට ගෝචර වෙන ධර්මතාවයක් තමයි නිවන. අනිමිත්ත ශුන්‍යත අපනිහිත කියන සමාධියක් ආනන්තරික සමාධිය කියලා කියනවා. එතකොට ඒ ආනන්තරික සමාධිය කියලා කියන්නේ යම් සමාධියකට අනතුරුව ආශ්‍රයක්ෂේ වෙයි නම් පෙරපසු නැතුව අපුබ්බං අචරිමං පෙරපසු නැතුව ආශ්‍රයක්ෂේ වෙයි නම් අන්නේ සමාධියට කියනවා ආනන්තරික සමාධිය කියලා. අන්නේ සමාධිය නිසා අපිට නිරෝධය සාක්ෂාත් වෙනවා. මේ සියලුම දුකේ අවසානයේ ඒ බව වෙනවා. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන පැහැදිලි කරන්න තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය මේ ශාසනයෙන් බැහැර නැහැ පින්වතුනි. නමුත් අද අපි දන්නා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන ධර්මයේ දන්නා වූ අය වගේම නොදන්නා වූ ලෝකයක් දන්නවා. නමුත් ලෝකෙට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වැහිලා තියෙන නිසා ඒ වැස්ම දුරු කළ මේ ත්‍රිලක්ෂණය පෙන්වන්නටයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. මේ ත්‍රිලක්ෂණයට කියනවා විමුක්ති මුඛ කියලා. ලෝකයෙන් යම් කිසි කෙනෙක් කවදාම හරි දවසක මිදෙන්නේ ලෝකෙන් මිදෙන්නේ ලෝකය අනිත්‍ය වශයෙන් ලෝකය දුක් වශයෙන් ලෝකය අනාත්ම වශයෙන් දැක්කොත් විතරයි. ලෝකය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැක්කොත් ආශ්‍රයයෙන් කෙලෙසුන්ගෙන් මනස මිදෙනවා. එයා සියලුම ලෝකෙන් මිදෙනවා, සියලුම දුකෙන් මිදෙනවා. එතකොට මම මේ මාතෘකා කළ ධර්මතාවය උදව් කරගෙන
ඕගලන්ට පෙන්වන්න හදන්නේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය. ඒ දර්ශනය ඕගොල්ලෝ දැක්කොත් ඕගොල්ලෝ ලෝකෙට අයිති නැති කෙනෙක් වෙනවා. ඒ දර්ශනය ලෝකෙට අයිති නැති කෙනෙක්. එකක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ලෝකයේ යථාර්ථයේ ලෝකයේ කෙලවර ලෝකයේ ඇතුලේ ඉන්න අයට ඒක වෙහිලා. එතකොට හොඳට අපි ඒ කාරණාව බලමු. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති ති සංඛාරෝ. සංඛාරේ කර්මය කියන එක හඳුනා ගන්න. මේ හරහයි අපිට මේ ධර්මය දකින්න පුළුවන්. සතර පද ගාථාවක් හරි අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හොති. අර්ථය දැනගෙන ධර්මය දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරුණොත් එයාට ධර්මය අවබෝධ වෙනවා. මේ ගාථාවේ මේ පෙන්වන අර්ථය ඇති. අපි බලමු මොකද්ද රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති ති සංඛාරෝ කියලා කිව්වේ. රූපේ පිනිස රූපයක් සකස් කරලා පිළියෙල කරගන්න එකටයි කර්මය කියලා කිව්වේ, සංඛාරය කියලා කිව්වේ. අපි මෙහෙම කිව්වොත් උපමාවක් ගත්තොත් යම් කිසි දක්ෂ වඩු මහත්තයෙක් ඉන්නවා. මෙයා ආයුධ ටිකක් අරගෙන කැලේට යනවා. හැබැයි මේ ලෝකෙ කුතනකවත් නිර්මාණය වෙච්ච හැදිච්ච බඩු බහන්න නැහැ. හොඳට අර්ථය ගන්න. වඩු මහත්තයෙක් ඉන්නවා. එයා ආයුධ බඩු ටිකක් අරගෙන කැලේකට යනවා. කලින් නිර්මාණය වෙච්ච බඩු බහන්න මොකුත් නැහැ. ගස් ටිකක් තියෙන කැලේට යන්නේ. මෙයා දැන් හිතේ ඉස්සෙල්ලාම හදා ගන්නවා චිත්තජ රූපයක්. මනසේ හදා ගන්නවා රූප නිමිත්තක්. රූපයක් සකස් කර ගන්නවා. කුමටද? බාහිර රූපය පිණිස. අපි කියමු ඒ රූප නිමිත්තට නම් කරනවා පුටුව කියලා. ඔන්න දැන් හිතේ පුටුවක් හදා ගන්නවා. මෙන්න ඉඳගන්න යමක් හදනවා. ඒකේ නම පුටුව. දැන් හිතේ තියෙන මේ හැඩයටයි කකුල්, මේ විදිහට අත තියෙන තැන්, මේ විදිහට තමයි ඇඳ, මේ විදිහට තමයි ඉඳගන්න තැන සිත් එක ආසනය කියලා හිතේ සම්පූර්ණ පුටුවක් සකස් කරගන්නවා, හදා ගන්නවා. ඔන්න දැන් රූපයක් පිළියෙල කළ සකස් කරගත්ත හිතේ. සකස් කරගෙන කැලේට ගිහිල්ලා හොඳට බලන්ද ගහක් කපනවා. කියතක් කරගෙන ගහක් කපනවා. ගහක් කපලා ලෑලි ඉරලා දැන් මෙයා මොකද කරන්නේ? දැන් ගහක් හැදිලා තියෙන ගහ ගැන බලන්න. ගහ කියන්නේ පොළොවේ තියෙන ඕජාසාරය අරගෙන තමයි හැදෙන්නේ. පොළොවේ තියෙන පටවි ගතිය නැතිනම් ගහක් හැදෙනවද? නැහැ. ආපෝ ගතිය ජලයේ ස්වභාවය නැත්නම් ගහක් පවතිනවද? නැහැ. තේජෝ උෂ්ණත්වය කියන එක නැතිනම් ගහක් හැදෙනවද? නැහැ. වායෝ ස්වභාවය නැත්නම් ගහක් හැදෙනවද? නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර තමයි අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන මේ ගහක් කියන එක. අපි භෞතික වර්තමානයේ භෞතික විද්‍යාව කරනකොට උනත් දන්නවා පදාර්ථය කියනකොට උගන්වනවා අපිට ඝන ද්‍රව තාප වායු කියලා. මේ හැම දෙයකම තියෙන භෞතිකත්වය මොකද්ද? ඝන ද්‍රව තාප වායු. ඝන කියලා කිව්වේ පඨවි, ද්‍රව කියලා කිව්වේ ආපෝ, තාප කියලා කිව්වේ තේජෝ. ඝන ද්‍රව තාප වායු කියු වාතය. අද භෞතිකව කියන මේ දේ තමයි බුදුරජාණන් වහන්සේ මේට අවුරුදු 2000 ගණනකට ඉස්සෙල්ලා කිව්වේ. එතකොට මොන දැන් මේ ගහ කියන තැන තියෙන පඨවි ආපෝ තේජෝ වායු. දැන් පුටුව හදනවා කියලා හිතේ තියෙන රූපයක් බලාගෙන අවකාශ ධාතුවේ සතර මහා ධාතුව රාශි කරන එකයි මේ කරන්නේ. ගහ කපලා හොඳට බලන්න. ගහ කපලා දැන් ගහ කිව්වේ සතර මහා ධාතුන් නිර්මාණය වෙච්ච එක. හිතේ තියෙන හැඩයට අවකාශ ධාතුවේ මේක රාශි කරනවා. ඒකයි කොතනක හරි වැරදුණු තාම මේක වැරදි. හරි වැරදි බලන්න දැන් මනින් දෙකක් තියෙන්න ඕනේ නේද? මොකේද කියලාද මනින්නේ මේක වැරදුනා කියලා?
අර හිතේ තියෙන රූපෙට. ඒකයි දැන් රූපයේ පිණිස රූපයක් හදාගත්තේ. බාහිර සතර මහා ධාතු රූපය හැදීම පිණිසයි දැන් මේ හිතේ රූපයක් හදාගත්තේ. රූපං රූපත්තාය. රූපයේ පිණිස රූපයක් සකස් කරලා පිළියෙල කරගත්ත මනසේ. ඒකට තමයි දැන් සංකාරය කියලා කිව්වේ. ඒ රූපයක් සකස් කරලා පිළියෙල කරගත්තේ මොකටද? බාහිර රූපයක් හැදීම සඳහායි. ඔන්න මේ හිතේ තියෙන හැඩේ පුටුව කියන හැඩේ උදව් කරගෙන සතර මහා ධාතුව අවකාශ ධාතුව තුළ රාශි කළා. ඔන්න රාශි කළාම හැඩේ හිතේ තියෙන හැඩේටම සතර මහා ධාතුව රාශි වුණා නිර්මාණය වුණා. ඒක දිහා බලනකොට ඒක හදන්න උපකාරී වෙච්ච gati ටිකම ආපහු මනසේ යෙදෙනවා. දැන් හොඳට බලන්න සතර මහා ධාතුව හිතේ තියෙන පුටුව කියන රූප නිමිත්ත නිසා සතර මහා ධාතුව රාශි කළා. රාශි වෙච්ච සතර මහා ධාතුව දකිනකොට ආපහු මනසෙම පුටුව කියන gati ටික යෙදෙනවා. මෙන්න මේ ටික නොදන්නා ලෝකයා අන්න අර භෞතික සතර මහා ධාතුවට තදින් තණ්හා කරනවා පුටුවට කියලා. හොඳට බලන්න ඕගොල්ලෝ ඇස් ඇරලා මම මේ කියන උපමාව දිහා බාහිර භෞතික ලෝකයේ යමක් රාශි වෙන්න කලින් නේද මේ හැඩේ මනසේ තිබුණේ? කලින් නේද මේ හැඩේට නම් කළේ පුටුව කියලා? පුටුව කියන එක කලින්ම නිර්මාණය වුණේ මනසේ නේද? මනසේ නිර්මාණය වෙච්ච පුටුවට සාපේක්ෂව බාහිර භෞතිකයේ තුල රාශි වුණේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව විතරයි. දැන් සතර මහා ධාතුව දකින්නකොටම තමන්මයි රාශි කළේ. තමන්ම රාශි කළ සතර මහා ධාතුව දකින්නකොට තමන්ගේම මනසෙම මේ රූපේ හදන්න හේතු වෙච්ච gati ටික ආපහු යෙදෙනවා. එතකොට අපි මනසේ තියෙන gati ටිකකින් සතර මහා ධාතු රාශි කළ රාශි වෙච්ච සතර මහා ධාතු දකින්නකොට ඒ gati ටිකම අපේ මනසේ යෙදෙනව නේද? මේ කියන ටික දැක්කේ නැති වුණොත් අපි ඔක්කොටම පුටුවක් හම්බ වෙන්නේ බාහිරින්. අපි පුටුවක් එක්ක බාහිර තියෙන පුටුවක් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ අපේ මනසේම ක්‍රියාකාරීත්වයකින්. තේරෙනවද මං කියන එක? සංඛාරයේ අර්ථ දක්වනවා හරියට පටපණුවා කියලා. පටපණුවෙකුට වගේ කියලා. පින්වතුනි පටපණුව කියන සතා මල් දෙකි ගස්වල කෝෂයක් බඳිනවා සමනලයක් වෙන අදහසින්. කෝෂයක් බැඳලා ඒක ඇතුළට ගිහිල්ලා දෙපැත්තේ හිලත් වහගෙන කෝෂය ඇතුලේ ඉන්නේ. තමන් හදාගත්ත කෝෂය නිසාම තමන්ට මැරෙන්න වෙනවා. පටරෙදි අවශ්‍ය මිනිස්සු පණුව පිටින්ම අර කෝෂ කඩලා තම්බලා පට නූල් ගන්නවා. ඒකයි භික්ෂුන් වහන්සේලාට පටරෙදි අඳින්න තහනම් ගිනේ. නමුත් ඒ පටපණුවට මැරෙන්න උනේ කුමක් නිසාද? තමන් විසින්ම බඳින කෝෂයට කෝෂයෙන්ම තමන්ට විනාශ වෙන්න උනා. ඒ නිසා ලෝකයා විසින් උපදවන ලද සංඛාරයට ලෝකයම පැටලෙනවා. තමන්ම මනසේ හදාගත්ත මේ නිමිත්තට සතර මහා ධාතුව රාශි කළ රාශි වෙච්ච සතර මහා ධාතුව දකිනකොට තමන්ගේ මනසේ තිබුණු gati ටිකම ආපහු සිහි වෙනවා. මේ සිද්ධාන්තය නොදන්නා ලෝකයා බාහිර පුටුවක පැටලිලා රණ්ඩු වෙනවා. ගහ ගන්නවා. මම මේ උපමාවක් කළේ. ඒ වගේ උපමෙය ගත්තොත් ඔබට අම්මා කෙනෙක් ඉන්නවා නම් සිහි කරන්න දැන් අම්මා කියන සතහන හිතට දැන් ඕගොල්ලන්ට සිහි කරගන්න පුළුවන්. දැන් මේ චිත්තජ රූපයක් තියෙන රූපං රූපත්තාය. දැන් මේ හිතේ තියෙන චිත්තජ රූපය මේ හැඩයට ඕගොල්ලෝ නම් කරනවා අම්මා කියලා. බොහොම සෙනෙහස ආදරේ හැඟීම කියන කමත් ඇති වෙනවා. වඩුව පුටුව හැදුවා වගේ දැන් බලන්න කලින්ම අම්මා කියන හැඟීමක් තියෙන්නේ.
ඊට පස්සේ මේ හිතේ තියෙන හැඟීමට හැඩේ හොයාගෙන අපි යද්දී අවකාශ ධාතුව තුල මේ හැඩේටම රාශි වෙච්ච පඨවි ආපෝ තේජෝ වායු කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස් කියලා කියන්නේ සතර මහා ධාතුව නිසාම හැදෙන කොටස්. කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස් තියෙන සතර මහා ධාතු රූපය හොයාගෙන යනවා මේ හිතේ තියෙන gati ටිකෙන්. මේ රූපය ඇස් ඉදිරි පිටට එනකොටම තමන් හොයාගෙන ගිය gati ටික ආපහු යෙදෙනවා මේ මගේ අම්මා කියලා. නමුත් තමන්ගේ මනසේ තියෙන gati ටිකෙන් සතර මහා ධාතු රූපයක් හදාගෙන දකින්න සතර මහා ධාතු රූපය දකින්නකොට මේ gati ටික මගේ මනසේ ජීදුනේ නේද කියන කාරණාව නොදන්නා ලෝකයා සතර මහා ධාතු රූපය තුල අම්මා කියලා රැවටෙනවා පැටලෙනවා. ඒ රූපේ වෙනස් වෙන විපරිණාම වෙන දවසට මව්මල දුක විඳිනවා. පියාමල දුක විඳිනවා. රූපේ කනබුන ආහාරයෙන් හැදිලා තියෙන අනාත්මයි. නමුත් අනාත්මය කවදාවත් පෙනෙන්නේ නැහැ. හොඳට බලන්න ඕගලන්ට යන්න ඉස්සෙල්ලම නෙමෙයිද ඕගලන්ගේ මනසේ gati ටිකක් තියෙන්නේ අම්මා මේ අම්මගේ රූපේ කියලා ඕගලන්ට රූපයක් තියෙයි. හැඩයක් තියෙයි. හැඩයක් පෙනෙනවා. සෙනෙහස ආදරය කියන හැඟීම් ටිකත් මනසේ ඒ නිමිත් එක්කම සිහි කරනකොට තියෙනවා. ඇස් ඉදිරි පිටට එන්නේ පින්වතුනි කන බොන ආහාරයෙන් හැදෙන සතර මහා ධාතු රූපේ. ඇස් ඉදිරි පිටට එනකොටම දැන් මේ සිහි කරගත්ත ගතියම මනසේ යෙදෙයි නම් හොඳට ඇස් දෙක විවර කරලා බලන්න රූපයේ ස්වභාවය අනාත්මයි නේද? තමන්ගේ මනසේ ආශ්‍රවයේ දිලා නෙමෙයිද තියෙන්නේ කියන එක බලන්න. බුදුහාමුදුරුවෝ අනාත්මය මේ ලෝකෙට විතරයි මේ ශාසනයට විතරයි අයිති කියලා කිව්වේ ඒකයි. මේ ලෝකේ කවදාවත් අපිට අනාත්මය පේන්නේ නැහැ. හිතේ තියෙන ගතියට රාශි කරනපු රූපයේ දකින්නකොටම පුටුව කියන අදහස යෙදුනහම මේ රූපේ පුටුව වගේ පෙනෙනවා වගේ හිතේ තියෙන හැඩේ අම්මා කියන සෙනෙහස ආදරේ කියන ඕගලන්ට දැන් සිහි කරන්න පුළුවන් නම් මේ දැන් සිහි කරනකොට අම්මා හෝ දරුවා හෝ Tamanට ප්‍රියමනාප කෙනෙක් දැන් සිහි කරගන්න සිහි කරගෙන හොඳට හිත තබන්න දැන් ඇහැ නෑ මේ වෙලාවේදී ඇස් ඉදිරියට ඒ බඳු රූපයක් ඇවිල්ලා නෑ චක්කු විඥානේ නෑ එහෙනම් මේ මනෝමය නේද මේ සිහි කරගෙන ඉන්නේ හිතට මේ රූප නිමිත්ත මේක නේද බුදුරජාණන් වහන්සේ රූපත්තාය කියලා කිව්වේ රූපය පිණිස රූපයක් කියලා කිව්වේ දැන් මේ හිතේ තියෙන රූපෙක නේද මට අම්මා ගැන හෝ දරුවා ගැන හෝ කියලා සිහි කරනකොට මේ රූපයත් එක්ක නේද මේ සෙනෙහස ගති ටික තියෙන්නේ මම බලන්න කියලා ගියොත් වෙන්නේ බත්පාන් කවුපි මුංගට කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකකින් යුක්ත අනාත්ම රූපය සිදිරි පිටට එනවා එනකොටම දැන් මේ මගේ මනසේ තියෙන gati ටිකම ආපහු යෙදුනොත් මගේ මනසේ අනාත්ම රූපය දකිනකොටම මේ gati ටිකම මගේ මනසේ යෙදෙනවා නම් එතකොට මට පෙනෙන්නේ අම්මා බලන්න ගියා අම්මා දැක්කා දරුවෙක් බලන්න ගියා දරුවා දැක්කා වගේ නමුත් මම බලන තැන මම දැක්ක තැන තියෙන රූපී ඇත්ත දැක්කේ නෑ කවදාවත් ඇත්ත පෙවුන්නේ නෑ රූපයක් හදන්න උදව් වෙන මේ කර්ම නිමිත්තට කියනවා නිමිත්ත පැත්තට කියනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා අවිද්‍යාවෙන් හටගත්ත අම්මා කියන කර්ම නිමිත්තටයි අපි තණ්හා කරන්නේ ඒකටයි මගේ අම්මා කියලා අපි උපාදාන වෙලා තියෙන්නේ මේ සත්‍ය පුද්ගලෙක් කියලා උපාදාන වෙලා තියෙන්නේ තමන්ගේ මනසේ අම්මා කියන නිමිත්ත රූප නිමිත්තක් සිහි කරපු නිමිත්ත අම්මා කියලා නම් කළා ඒකට තමන්ම කැමති වෙලා ඒක උපාදාන වුණාම තමන් තුල ගොඩනැගෙන ගතියක් තියෙනවා බාහිර අම්මා කෙනෙක් ඉන්නවා කියලා හැඟීමක් ඇති ඒකට තමයි භවය කියලා කිව්වේ චේතනා භව භවපත්‍ය ජාති භවය නිසා යෝගුල හොයාගෙන යන්නේ
ගියාම හම්බෙන්නේ විඥානාමතු සලතන පස්ස වේදනා කියලා ඇස් ඉදිරියට ස්කන්ධ පංචකයක් හම්බ වෙනවා. නැත්නම් රූපයක් පෙනෙනවා. ඒක ආහාර ප්‍රත්‍යයෙන් තියෙන අනාත්මයි. ඒ ටික දකිනකොටම හොයාගෙන ගියේ මේ ධර්මතා පහ ආපහු යෙදෙනවා. ආපහු අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. අතීතේ හේතුෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතුෝ පංච ආයතින් ඵල පංචකං. දැන් අපි මෙහෙම කිව්වොත් අම්මා කියන මේ නැත්තම් මගේ දරුවා කියලා ඕගලන්ට හිතට සිහි කරන්න පුළුවන් නිමිත්තක් තියෙන අවිද්‍යාවෙන් හටගත් කර්ම නිමිත්ත තමයි මේ. ඔය නිමිත්තට ඔය රූපෙටයි අපි දරුවා කියලා නම් කළේ. ඔය නිමිත්ත බලාගෙනයි දරුවා ගැන හිතන්නේ නැවත නැවත. ඔය නිමිත්ත බලාගෙනයි දරුවා ගැන යමක් කියන්නේ. ඔය නිමිත්ත බලාගෙනයි දරුවා වෙනුවෙන් යමක් කරන්නේ. මේ නිමිත්තටයි හිතින් කිරින් කරන්නේ. ඔය නිමිත්තටයි ඕගොල්ලෝ තණ්හාව බැඳලා තියෙන්නේ. මේ නිමිත්තයි පුද්ගලික සත්‍යයේ කෙනෙක් කියලා උපාදාන වෙලා තියෙන්නේ. ඔන්න ඔය ධර්මතා හතර යෙදුනහම ඕගොල්ලන්ගේ මනසේ පවතිනවා බාහිර ඉන්නවා කියන ගතිය. ඔන්න ඔය නිමිත්ත මනසේ යෙදුනහම අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ඔය ගති ටික ඕගොල්ලන්ගේ මනසේ යෙදිලා තියෙන හිඳයි ඕගොල්ලෝ දරුවෝ බලන්න යන්නේ. ඔන්න ඒ පහ නිසා හම්බ වෙනවා මොකද්ද? ඇහත් රූපය චක්කු විඤ්ඤාණ කියලා පෙනෙනවා. රූපයක් පෙනෙන්නේ හැබැයි. ඒ පෙනෙන රූපයේ කනබුන ආහාරයෙන් හැදුණු රූපයක්. ඒ වේදනා සංඥා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ඒ විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන් තියෙන එකක්. ඔය ටික තේරෙන්නේ නැත්නම් කෙටි කළා පෙනෙනවා කියන සිද්ධිය දකින්න ස්කන්ධ පංචකයම. දැන් මේ හිතේ තියෙන ධර්මතා පහ නිසා යෝගලන්ට පෙනෙනවා කියන ධර්මතා පහ. පෙනෙනකොටම ආයත් අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව මෙන්න මේ සෙට් එක මේ දැන් පෙනෙන්නේ ඉස්සෙල්ලා හිතේ තිබුණු කාරණා පහම ආපහු යෙදෙනවා මනසේ. යෙදෙනකොට අපිට පෙනෙන්නේ දරුවා සිහි කළා දරුවා බලන්න ගියා දරුවා දැක්කා වගේ. නමුත් අපේ මනසේ තියෙන කර්ම නිමිත්තෙන් රූපයක් හදාගෙන රූපේ දකින්නකොටම මේ ධර්මතා පහ මගේ මනසේ යෙදෙනව නේද කියලා අපි දන්නේ. පටපණුවා ඒ සතාගේ හදාගත්ත කෝෂය නිසා විනාශ වෙනවා වගේ අවිද්‍යාවෙන් හටගත්ත සංස්කාරේ අපි හදාගත්ත සංකාරයට අකුණ පැටලෙනවා. දැන් අපි හිතාගෙන සතර මහා ධාතු රූපේ දරුවා කියලා. ඒ රූපයේ සතර මහා ධාතුට ඇයි මෙච්චර තදින් ඇලිලා තියෙන්නේ? මෙච්චර තදින් බැඳිලා තියෙන්නේ? ඇත්තටම හිතේ තියෙන නිමිත්ත එකයි අපි ගනුදෙනු කරන්නේ. ඒ නිමිත්තටයි තණ්හාව තියෙන්නේ. නිමිත්තටයි ඇලිලා බැඳිලා තියෙන්නේ. නමුත් අපි දන්නේ මේ නිමිත්ත නිසා රාශි උනේ සතර මහා ධාතු දකින්නකොට මේ ගති ටිකයි අපේ මනසේ යෙදුනේ කියන එක නොදකින්නකොට අපිට පෙනෙන්නේ අර රූපයේ දරුවා වගේ. දැන් අපේ වැරද්දෙන් අපිම ගුටි කනවා සතර මහා ධාතුව වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට දරුවා මල දුක විඳිනවා. දරුවා ලෙඩ වෙච්ච දුක විඳිනවා. අම්මා මව් මල දුක විඳිනවා. පියා මල දුක විඳිනවා. පියා ලෙඩ වෙච්ච දුක මව් ලෙඩ වෙච්ච දුක විඳිනවා නෙවෙයිද බලන්න. යම් වෙලාවකදී ඕගොල්ලෝ දැක්කොත් නච්චකින්චි ලෝකේ උපාදීයත මේ ස්පර්ශ ආයතන හය කිසිවක් උපාදාන වශයෙන් ගන්නෑ. දන්නෝ මනසේ තියෙන ගති ටික නිසා ස්පර්ශ ආයතනේ උපදිනකොට ඒ ස්පර්ශ ආයතන කියන රූප ශබ්ද ගන්ධ කියන ස්පර්ශ ආයතන හය නිසා ආපහු මේ ගති ටික මනෝවිඤ්ඤාණය යෙදිලා කියලා දන්නවනම් ඕගොල්ලෝ කිසිම කෙනෙක් කවදාවත් මේ ස්පර්ශ ආයතන හයේ නෑදෑකමක් දකින්නේ නැති වෙයි. මේ ස්පර්ශ ආයතන හයේ ආත්ම කිසිවක් ඕගොල්ලෝ දකින්නේ නැති වෙයි. මේ ස්පර්ශ ආයතන හයේ නිට්ටය කිසිවක් ඕගොල්ලෝ දකින්නේ නැති වෙයි. ඒකයි පඨවිතෝ දිස්වා පඨවිය හැටියට යම් කලක දැක්කොත් පඨවිස්මේ නිබ්බින්දති නිබ්බින්දින් විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්මේ විමුක්තමිති ඥානං හෝති. ඕගොල්ලෝ යම් දවසක දැක්කොත් සතර මහා ධාතු හැටියට පඨවිය හැටියට
එදාට පටිවිය දරුවා කියලා අම්මා කියලා තාත්තා කියලා පටිවිය ඇලෙන්නේ නැහැ ඕගොල්ලෝ. නොඇලෙනකොට මොකද වෙන්නේ? මේ ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙනවා. මිදුණා කියන නුවණ පහළ වෙනවා. දුකේ නැතිවීම සඳහා වෙන කල යුතු යමක් නැහැ. ඕගොල්ලෝ සතර මහා ධාතුවේ ඇලෙන්නේ කුමක් නිසාද? පඨවි හැටි දන්නේ නැහැ. ආපෝ හැටි දන්නේ නැහැ. තේජෝ හැටි දන්නේ නැහැ. වායෝ හැටි දන්නේ නැහැ. ඒ ටික දන්නේ නැත්නම් මොකක් නිසාද? අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන මේ සිද්ධිය දන්නේ නැති නිසා. ඔගොල්ලෝ අහලා තියෙනව නේද? පංච උපාදාන ස්කන්ධය උදේවැය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝචේ වසසතං ජීවි අපස්සං උද්‍යව්‍යං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සත උද්‍යව්‍යං යම් කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය දෙක නොදැන අවුරුදු 100ක් ජීවත් වුණ තේ ජීවිතේ හිස් ජීවිතයක් මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය දෙක දැනගෙන එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතයේ ශ්‍රේෂ්ඨයි කියලා පෙන්වනවා. දැන් පංච උපාදානස්කන්ධයේ උදේ කියන්නේ ඇතිවීම, වැය කියන්නේ නැතිවීම. පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම නොදැන අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතයක් දැනගෙන එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතේ වටිනවා. පංච උපාදානස්කන්ධයේ උදේවැය දැක්කුත් එයා ditthi සම්පන්න පුද්ගලයෙක් වෙනවා. දර්ශන විසුද්ධිය පනවන්න මේ ශාසනය එක විමුක්තායතනයක් ඒක. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම තියෙනවා සම 50 ලක්ෂණයකින් ලක්ෂණ 50කින් රූපී ඇතිවෙන්න ලක්ෂණ 5ක් තියෙයි නැතිවෙන්න ලක්ෂණ 5ක් තියෙයි වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මයේ ඇතිවෙන්න ලක්ෂණ 5ක් තියෙයි නැතිවෙන්න ලක්ෂණ 5ක් තියෙයි ඇතිවීමට 25යි නැතිවීමට 25යි 50යි අපි බලමු ඒක මේව වචන නෙවෙයි අපේ ජීවිතෙන් දැකපු දවසටයි අපේ ආශ්‍රය ක්ෂය වෙන්නේ කෙනෙක් පංච උපාදානස්කන්ධයේ උදේවැය නොදැන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ පංච උපාදානස්කන්ධයේ උදේවැය දකින්නේ නැහැ කියලා කියන්නේ එයා පටිච්චසමුප්පාදේ දකින්නේ නැහැ දන්නේ නැහැ කියන එක පටිච්චසමුප්පාදයේ දන්නවා නම් පංච උපාදානස්කන්ධයේ උදේවැය දන්නවා පංච උපාදානස්කන්ධයේ උදේවැය දන්නවා නම් එයා චතුරාර්ය සත්‍ය දන්නවා හොඳයි අපි බලමු ඉස්සෙල්ලාම අර උපමාවම ගමු වඩු මහත්තයාගේ උපමාවෙන් එයා හිතේ රූපයක් හදාගත්තනේ ඇත්ත ඇති නොදන්නා කම නිසා හිතේ අවිද්‍යාව උපකාරයෙන් ඔන්න හිතේ චිත්තජ රූපයක් හදාගෙන ඒක නම් කළා පුටුව කියලා ඔන්න අවිද්‍යාව කර්ම කියන දෙකම තියෙනවා. දැන් මේ පුටුවට හරි කැමැත්තකුත් තියෙනවා. පුටුව හදාගන්න ඕනෙකමකුත් තියෙනවා. අවිද්‍යාව තියෙනවා, කර්මය තියෙනවා, තණ්හාව තියෙනවා. ඒ නිසා තමයි කැලේට ගිහිල්ලා ගහක් කපලා සතර මහා ධාතු රාශි කළේ. සතර මහා ධාතුව කියන්නේ පඨවිය ආපෝ තේජෝද ඔවුනොන්ට උපකාරීව සතර මහා ධාතු රාශි වල තියෙන එතන ආහාර ප්‍රත්‍ය. පුටුව කියලා අපි දකින රූපය නිර්මාණය වෙන්න අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර කියන ධර්මතා ටික උදව් වෙලා නෙමෙයිද අපි පුටුව හදාගත්තේ? අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් මේ ප්‍රත්‍ය ටිකෙන් නේද පුටුව හදාගත්තේ කියලා නොදන්නාකම කියලා නිබ්බති ලක්ෂණ නොදකීම කියලා තව එකකුත් එකතු වෙලා. එතකොට පහයි. අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර නිබඳු විදිහට නේද රූපයක් හැදෙන්නේ කියලා දන්නේ නැතිකමත් හේතුවක් වෙලා රූපය හැදෙන්න ධර්මතා පහක් උදව් වෙලා තමයි මේ අවකාශ ධාතුවේ මේ රූපේ රාශි උනේ. මේ ධර්මතා පහ නොදකින්නකොට ওই ධර්මතා මේ රූපය බලනකොට ආපහු අවිද්‍යා, කර්ම, තණ්හා කියන කාරණා ටික උදව් වුණාම ආයත ආහාරය උදව් කරගෙන තව රූපයක් හැදෙනවා.
මේක කෙලවරක් නැති චක්‍රයක්. ආයෙත් ඒ රූපය නිසා ආයෙත් මේ ධර්මතා පහ යෙදේ. අද සිහි කරන්න ඕගොල්ලන්ට පින්වතුන් නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධයි කියන එක නොදන්නා අවිද්‍යාව නිසා අම්මා හිතට චිත්තජ රූපයක් හදාගෙන ඒ රූපය නම් කරගෙන තිනවා අම්මා කියලා. අවිද්‍යාව කර්මයේ තියෙයි. අම්මට හරි ආදරේ කැමැත්ත අම්මා බලන් දෙන්න ඕනිකම තියෙයි. තණ්හාව. ඔය කාරණා ටික නිසා මේ සතර මහා ධාතු රූපේ මේ හැඩයට අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන සතර මහා ධාතුව තියෙන තැනට ඔයගොල්ලෝ යනවා. ඔයගලන්ට අවිද්‍යාවේ පිහිටෙන් කර්මෙ පිහිටෙන් තණ්හාවේ පිහිටෙන් සතර මහා ධාතුවේ පිහිටෙන් තමයි අම්මා වූ රූපේ නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඒක දකිනකොටම ආයෙත් මේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික යෙදී මනසේ. ඔයගොල්ලෝ දන්නවනම් රූපය කියන එක හැදෙන්නේ කොහොමද කියලා අවිද්‍යා කර්ම තණ්හාහාරයෙන්. නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධයි කියන නුවණ තියෙනනම් අවිද්‍යාව නැති වුණොත් ඕගොල්ලෝ හොයාගෙන යන්නේ නැහැ බලන්න. ආයෙත් අම්මා කියන රූපේ හම්බ නොවෙන්න හේතුවක්. හිතේ මේ සතහන සිහි කරගෙන අම්මා කියලා නම් කරපු සතහන නැත්තම් ඒද ඕගොල්ලන්ට මෙබඳු රූපයක් හොයාගෙන යන්න තියෙන ඉඩ නැහැ. එහෙම නිමිත්තක් ආවහම බලන්න ඕනේ කියන ඕනෙකම නැත්තම් ඒද මේ වගේ එකක් නැහැ. හිතේ සිහි කළා මෙහෙම නිමිත්තක් තිබුණත් මේ හැඩයට රාශි වෙච්ච සතර මහා ධාතු ලෝකේ නැත්තම් ඒත් හම්බ වෙන්නේ. අපි අම්ම මැරිලා කියලා කියන්නේ ඒ හින්දා එතකොට. සතර මහා ධාතු නැතිකමෙන් විතරයි. ආහාරපත් විතරයි නැති එතන. එතකොට අවිද්‍යාව නැති වුණොත්, කර්මය නැති වුණොත්, තණ්හාව නැති වුණොත්, ආහාර නැති වුණොත් රූපේ නැති වෙනවා. වෙනවද නැද්ද? වෙනවා. එතකොට මේ ටික නැති වුණොත් රූපේ නැති වෙනවා කියන එක දන්නවනම් නිබ්බති ලක්ෂණය නොදැකීම කියන කාරණාව අතහැරෙනවා. දැකීම නිසා රූපේ නැති වෙනවා. එතකොට මෙන්න මේ ටික ඕගොල්ලෝ දැක්කොත් මේ ස්පර්ශ ආයතන හයේ තමන් දකීද? දැන් හැමෝම සිහි කරගන්න ඕගොල්ලන්ට අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තක් තමයි මම කියන හැඟීම. හීනෙන් උනත් පෙනෙන්නේ ඒකනේ. මම කියන හැඟීම. හිතේ තියෙන මේ චිත්තජ රූපේ මම කියලා ඔයගොල්ලෝ නම් කරගෙන තියෙන්නේ. ඒ හිතේ තියෙන නිමිත්තටයි මම කියන හැඟීම එක්ක තියෙන ඇලීම තණ්හාව තියෙන්නේ. ඔය gati ටික තියෙන්නේ මනසේ. ඇස් ඉදිරි පිටට කනබුන ආහාරයෙන් යුක්ත රූපය මෙහෙම දකිනකොටම ආපහු මම කියන අර gati ටික මනසේ යෙදෙනවා නම් ඕගොල්ලෝ මේක නොදකිනකොට මේ රූපය ඕගොල්ලන්ට මම වගේ පෙනෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් මේ රූපය හම්බ වෙන්න කලින්මයි බලන්න ඕගොල්ලන්ට මම කියන කෙනාට මම කෙනෙක් ඉන්නවනේ. හොඳට බලන්න මේ මම කියන හැඟීම අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත නිමිත්තක් හිතේ තියෙන්නේ මේ මම කියන හැඟීම සම්පූර්ණම. ওই නිමිත්ත එක්ක ජීවිත ආසාව තියෙන්නේ. උතනයි තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන මේ ටික තියෙන්නේ මනසේ තියෙන්නේ මේ මම කියන හැඟීම එක්ක. ඇස් ඉදිරි පිට ඇහැ අනාත්මයි, රූපය අනාත්මයි. මේ දින නිසා අනාත්ම වූ රූප ගැටීම නිසා උපදින විඥානය අනාත්මයි. ඒ ස්පර්ශයෙන් උපදින අනාත්ම ස්පර්ශයෙන් උපදින වේදනා සංඥා අනාත්මයි. යම් රූපයක් පෙනෙනවා කියන තැන පෙනෙනකොටම ආපහු මනසේ මේ වගේ gati ටික යෙදෙනවා. මේ පෙනෙන රූපයට පෙරපසු මම කියන හැඟීම මනසේ යෙදුනහම ඔගොල්ලෝ ඒක නොදන්නකොට මේ රූපය මම වගේ ඉන්නේ. මේ ස්පර්ශ ආයතන හයේ තමන්ව දකින්නේ එහෙමයි අපි. මේ ස්පර්ශ ආයතන හයේ මගේ කියලා, මගේ දුව, මගේ පුතා, මගේ අම්මා තාත්තා දකින්නේ එහෙමයි අපි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව නැති වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධේ නේතම් මම නේසෝ හමස්මි නෙමිසෝ අත්තාති. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා දකිනා. මේ පංච උපාදානස්කන්ධේ තමන්ව දකින්න නැත්තම්, තමන්ගේ දෙයක් දකින්න නැත්තම්, තමන්ගේ ආත්මයක් දකින්න නැත්තම්
මෙන්න මේකටයි තණ්හාව නැති වුණා කියලා කියන්නේ. ඒක වෙන්න නම් එයා දකිනවා ස්කන්ධයන්ගේ උදේවැය. මේ සිද්ධිය S2 වහගෙන තමන් සිහි කරගන්න. තමන්ට පෙනෙනවා ඇහැ ඇරිලා නැහැ. ඇස් ඉදිරිපිට එහෙනම් රූපයක් ඇවිල්ලත් නැහැ. එන්නේ චක්කු විඥානයක් නැහැ. එයින් උපන්න චක්කු සම්පස්යෙන් උපන්න ධර්මතාවක් නැහැ. එහෙනම් මේ ටික ගවේෂණය කළාම නිසකවම අපිට තේරෙනවා මේ මම කියන හැඟීම දැන් මනෝමයෙන් උපන්න එකක්. හොඳට තීරණය කරන්න මේ තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා පෙන්වපු ටික බුදුරජාණන් වහන්සේ මේ මම කියන හැඟීම තමයි මේ නිමිත්ත තමයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත නිමිත්ත. මේ හැඟීමතයි මම කියන හැඟීමත් එක්කයි මේ ජීවිත ආසාව මේ කැමැත්ත මගේ කියන ඇලීම් බැඳීම් ටික තියෙන්නේ. ඊට පස්සේ ඇරිහාම අනාත්ම ස්කන්ධ පංචකයේ ඇස් ඉදිරි පිටට එනකොටම ඇස් දෙක වහගෙන ඉන්න වෙලාවෙ හිටු මම කියන ධර්මතා පහ තියෙනවනේ මුල් වෙච්ච. ආපහු පෙනෙනවත් එක්ක මේ ධර්මතා පහ ආපහු මනසේ යෙදෙමු. මේක නොදන්නකොට මේ රූපේ මම වගේ පෙනෙන්නේ. නමුත් දන්න කෙනාට මේ රූපේ මම කියලා පෙනේද කියලා බලන්න. ඒ නිසයි පින්වතුනි තමන්ට මම කියන හැඩේ පිටියක තිබුණත් මම කියන එක එන්නේ. පිටියක ඇඳපු චිත්‍රය දකිනකොටත් මම කියන හැඟීම තමන්ට එන්නේ කුමක් නිසාද? මේ හැඩේ දකිනකොට මේ gati ටික සිහි කරගන්න නිසායි. වීඩියෝ පටයක තිබුණත් මේ රූප සටහන දකිනකොට තමන්ගේ මනසේ තියෙන gati ටික සිහි කරගන්න හින්දායි වීඩියෝ පටයක තමන්ව දකින්න පුළුවන්. උදේට කණ්ණාඩිය ගාවට ගිහිල්ලා හැමදාම ඕගොල්ලන්ගේ මූණ බලනවා. හෙට උදේට ගිහිල්ලා හොඳට හිතන්න කණ්ණාඩියට එදිලා සතර මහා දු නිසා පවතින වර්ණ සටහන එද්දී මේ මම කියන හැඟීම් ටික මනසේ ඉදිලා නේද තියෙන්නේ කියන එක බලන්න. මේක ඔයගලන්ට අත්විඳින්න පුළුවන් කණ්ණාඩිය ගාවට යන්න ඉස්සර වෙලා තමන්ට තමන් සිහි කරන්න කණ්ණාඩියට අඩි කීපයක් මොහොතකට ඉඳලා පැත්තක ඉඳලා තමන් සිහි කරන්න. හොඳට තමන්ගේ මූණ අස්කම් මේ හැඩ ටික සිහි කරන තමන්ට හොඳට සිහි කරගන්න පුළුවන්. හොඳට තීරණය කරන්න තුලණය කරන්න මේ නේද අවිද්‍යාව පත්‍ය සංකාර මානසික උපන්න කර්ම නිමිත්ත. මේ ටිකත් එක්ක නේද මම කියන හැඟීම කෙලස් ටික තියෙන්නේ. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලනකොටම ඉස්සරහා තියෙන වර්ණ සටහන දකිනකොට මේ gati ටික මගේ මනසේ යෙදී නේද කියලා දකින්න බලන්න. ඕගොල්ලන්ට ඒ රූපේ මම කියලා පෙනෙන්නේ නැති වෙයි. එතකොට සැබෑ ජීවිතයේ මේ හම්බ වෙන රූපෙට වෙලා තියෙනෙත් එහෙම නේද කියලා දකි. ඕගොල්ලෝ මේ ස්පර්ශ ආයතන හයේ මාව දකින්නේ නැති වෙයි. මගේ අම්මා මගේ තාත්තා මගේ දුව පුතා සිහිපත් කරගන්න. මේ තමයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන්න කර්ම නිමිත්ත කියලා හොඳට තීරණය කරන්න. ඇස් ඉදිරියට සතර මහා ධාතු රූපේ හම්බ වෙනකොට මේ ටිකම දැන් මනසේ ආපහු යෙදෙනව නේද කියලා දකින්න. දැක්කහම මේ ස්පර්ශ ආයතන හයේ මගේ කිසිවක් ඕගොල්ලෝ නොදකි. මගේ කිසිවක් ඕගොල්ලෝ නොදකි. දුක අවසන් කරන්න තියෙන එක වෙන දෙයක් නෑ. බුදුදහම පෙන්වන්නේ සත්‍ය අවබෝධයක්. ඇත්ත ඇති හැටි දකින්න. මේ ඒහි පස්තිකෝ කියලා කියන්නේ මෙහි එන්න මෙහි ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් මේ ඇත්තට ආගමක් පක්ෂයක් පන්තියක් කුලයක් ભેදයක් නෑ. හැමෝම මේ අවිද්‍යාව නැමැති ඒ ධර්මතාවයෙන් හදපු සංකාර නැමැති කෝෂය තුල පැටලිලා ඉන්නේ. හැමෝම අසරණයි. බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්න මේ අවිද්‍යාව නැමැති කෝෂය තුල පැටලිලා ඉන්න පැටලිල්ලෙන් බේරන්න කෙනෙක් ඉන්නේ. ඒ පැටලිල්ලට තියෙන එකම දේ තමයි නිදොස් වූ ආර්ය වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේවැය බැලීම. මෙතන ඉඳලා බුද්ධිමත් කෙනෙකුට බාහිර අම්මා ගැන දරුවා ගැන හිතන්න බැරි වෙයි. මෙතන ඉඳලා දරුවා ගැන හිතනකොට එයා දන්නවා මේ මගේ මනසේ තියෙන කර්ම නිමිත්ත.
ඇස් ඉදිරි පිටට සතර මහා ධාතු රූපේ එනකොට මේ නිමිත්තම නේද නැගිටලා එන්නේ. එහෙනම් මම මගේ මනස මාවර්ජනා කරනවා කියලා පෙනේ. පැත්තක ඉඳගෙන දරුවෙක්ව සිහි කරන්න හදන තමන්ගේ මනස ගැන ලැජ්ජ හිතේ තමන්ට. සතර මහා ධාතුව තියෙන තැනක අපි නිකමට බලමු පුංචි දරුවෙක් කෝම්පිට්ටු හදනවා. එයාගේ මනසේ තියෙන්නේ කෝම්පිට්ටු රූපේ. ඒ හිතේ තියෙන නිමිත්තටයි කෝම්පිට්ටු කියලා නම් කළේ. අවකාශ ධාතුව තුල වැලි ටිකයි රාශි කලේ හිතේ තියෙන හැඩයට. වැලි ටික දකිනකොට කෝම්පිට්ටුව යෙදුණා. කෝම්පිට්ටු හැදුවා කෝම්පිට්ටුවක් හදනවා කියන gati ටික යෙදුණා. පුංචි දරුවා තමන්ගේ මනසේ තියෙන gati ටික දන්නේ නැති නිසා රාශි වෙච්ච වැලි ගොඩ දිහා බලාගෙන ඉන්න කෝම්පිට්ටු කියලා. බුදුහාමුදුරු දේශනා කළ ලෝකයා කාමෙන් ක්‍රීඩා කරනවා. කාමෙන් නැමැති ක්‍රීඩාවක්. සතර මහා ධාතුව තුල අම්මා හදාගෙන තාත්තා දුව පුතා අයියා අක්කා නෑදෑයෝ හදාගෙන සෙල්ලංගයක් හදාගෙන මේ තියෙන්නේ. අර කෝම්පිට්ටු කැඩුනහම වැලි ටික ඉහිරෙනකොට පොඩි ළමයා අඬන්නේ කෝම්පිට්ටුව කැඩුන එකට. මගේ කෝම්පිට්ටුව කැඩුවා කියලා යඬන්නේ. කෝම්පිට්ටුවෙන් රාශිකලේ වැලි ටික ඉහිරුනහම කෝම්පිට්ටුව කැඩුණු දුකයි විඳින්නේ. ඒ වගේ අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටිකෙන් නම් ඕගොල්ලෝ සතර මහා ධාතු රාශි කරගත්තේ. රාශි කරගත්ත සතර මහා ධාතුව දිහා අවිද්‍යා කර්ම තණ්හාවෙන් අම්මා දුව පුතා කියලා බලාගෙන නම් ඉන්නේ. ඕගොල්ලන්ට මේ වැලි කුඩේ සෙල්ලම් කරන ඕගොල්ලෝ මේ විදිහට වැලි ටික ඉහිරෙන දවසට අම්මා මලා තාත්තා මලා දුව මලා කියලා කෝම්පිටි කරනවා මෑදුව දරුවා වගේ ඕගොල්ලෝ අඬනවා. අනන්ත සංසාරේ මේ ඇස් දෙක නැතිකම නිසා ආර්ය වූ ඇහැ නැති නිසා අනාත්මය අනාත්ම විදිහට දකින්න බැරි වෙච්ච නිසා උගන්වන ශාස්ත්‍රෝරේක අපිට හම්බ නොවුන නිසා අපි මෙච්චර කාලයක් දුක් විඳා. මේ කියන දේශනාව ගැන කියන හාමුදුරුවෝ ගැන මේක පෙන්වපු බුදුහාමුදුරුවෝ ගැන ඔගොල්ලෝ ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනේ. කෙනා මේ විදිහට පරිශ්‍රණය කරලා බලන්න. මේ කියන දේ කෙනාට නුවණින් මෙනෙහි කරලා බලන්න පුළුවන් දෙයක් මම කියන්නේ. බැලුවොත් නොබෝ දවසකින් ඔයගොල්ලෝගේ ඇස් දෙක පෑදේ. දුක අවසන් කරන්න වැඩි දවස් යන්නේ නැති වෙයි. පින්වතුනි මම අර මතක් කළේ සමාන්තරව තබපු කාන්දන් හතරක බලෙන් මැද යකඩයක් තියලා තියෙනනම් යකඩේට කිසි ආධාරයක් නැහැ, එල්ලලා බැඳලා නැහැ උඩින් යටින් කොහෙන්වත්. හැබැයි බිත්ති හතරට සමාන්තරව තබපු චුම්බකයක ආධාරයෙන් තමයි යකඩ කැල්ල තියෙන්නේ. එතකොට මේ යකඩ කැල්ල නොඇති පවතිනවා. මේ චුම්බක හතර වෙනස් නොවි තියෙන තාක් යම් වෙලාවක මේ චුම්බක හතරේ කාන්දන් කැලි හතරේ කුමන හෝ තැනක තියෙන බලය අඩු වුණොත් මේ සමතුලිතතාවය විදුනොත් යකඩ කැල්ල ගිහලා එපතර වදිනවා. රැඳෙන්නේ නැහැ. ඒ වගේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා මනෝමින් හිතාගෙන ඉන්න මේ ලෝකයේ තියෙන්නේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන හයට මැදි කළා ආයතන හයේ බලෙන් ආයතන හය එකකටවත් අයිති නෑ. යම් වෙලාවක ඕගොල්ලන්ගේ හිතේ තියෙන ওই ගතිය පෙනෙන දෙයට ඇහෙන දෙයට ගඳ සුවඳ දැනෙන දෙයට රස විඳින දෙයට කයට ස්පර්ශ වෙන දෙයට හිතට පෙනෙන දෙයට ගැට ගන්න තාක් මෙයාට පවතින්න පුළුවන්. අම්මා කියලා ওই සිහි කරන ගතිය අම්මගේ රූපේ අම්මගේ හඬ අම්මගේ සුවඳ අම්මගේ ස්පර්ශය අම්මා උයලා දුන්න කෑම රහ කියලා
අම්මා ගැන සිහි වෙන්නේ කියලා බාහිර රූපයකට ගැට ගන්න තාක් මෙයාට පවතින්න පුළුවන්. යම් වෙලාවක මේ ටික නිසා සතර මහා ධාතු රූපේ දකින්නකොට සිහි වෙන්නේ මේ ටික නේද කියලා බැලුවොත් මෙයා ගැට ගැහුවේ නැත්තම් පෙනෙන දෙයට මෙයාට ඉන්න බෑ. සමුත්තුල්තාවේ බිඳුනොත් මේක අතහැරෙනවා. මේ ආයතන හයේ බලෙන් ආයතන හයේ එකකටවත් අයිති නැතුව ඒකයි මෙතන තියෙන අද්භූත ආශ්චර්යම සිද්ධිය තමයි ආයතන හය නිසාම පවතින. නමුත් ආයතන හයේ එකකටවත් අයිති නැහැ. ඒකයි ඕගොල්ලෝ එක එක ආයතනයේ කපලා කොටලා බලන්න ওই මම කියන හැඟීම් ටික අහුවෙයිද කියලා. එකකටවත් අහුවෙන්නේ නැහැ. එකකවත් නැහැ. ඇහැ කපලා කොටලා බලන්න, පෙනෙන රූප කපලා කොටලා බලන්න, කන, ශබ්ද, නාසය, ගන්ධ මේවා ඔක්කොම කපලා කොටලා කුඩු කරලා බලන්න. නෑ කියලා උච්ඡේදවාදයට වැටේ. තිබුණු සාස්ත්‍රවාදය නැති වුණු උච්ඡේදවාදය. නමුත් මේ සිද්ධිය අහුවෙන්නේ නැති වෙයි. එක්ක තියනවා එක්ක හැඟ වෙනවා. එච්චරයි වෙන්නේ. නෑ කියන්නේ හැඟ වුණා. නමුත් මේක විද්‍යාවක්. මේක දර්ශනයක්. මේක තීක්ෂණයි. පඬිත වේදනීයයි. තර්කයෙන් කවදාවත් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට මෙන්න මේ ටික දැක්කොත් යම් වෙලාවකදී ඔබේ මනසේ තියෙන ඔය ගතිය ස්පර්ශ ආයතන හයට ඔබ ගැට නොගහන නම් එදාට මේ මනසේ තියෙන ගතියට රැඳෙන්න බෑ. ආශ්‍රය ක්ෂය වෙනවා කියලා කියන්නේ ඒකයි. ඕකයි සරියුත් මහ රහතන් වහන්සේ අනේ පිළිසිතුමාට නංකලේ ගැහැවිය ඔබගේ සිතට ඇහැ ඇසුරු නොවේවා, රූපය ඇසුරු නොවේවා, චක්කු විඥානය ඇසුරු නොවේවා, ඇහැ උපාදාන වෙන්න දෙන්න එපා, රූපය උපාදාන වෙන්න දෙන්න එපා, චක්කු විඥානය උපාදාන වෙන්න එපා. අම්මා කියන ගතිය ගන්න. මේක කියන්නේ ඔබට දැන් උපන්න සිත. මේ ගතියට පෙනෙන දෙයට ඇහෙන දෙයට බඳින්න එපා. එහෙම වුණොත් මෙයාට පවතින්න බෑ. පවතින්නේ නෑ. මේක රූප කලාප බිඳලා කඩලා බලන එකක් නෙමෙයි. තව යමක් උපදින්න එපා. ඌදී ඌ විදිහට දකින්නයි තියෙන්නේ. ඌදී දකින්න කියලා තව එකක් උපදින්න එපා. ඇස් ඉදිරි පිටට එන රූපයක් තියෙයි නෑ. කඩලා නෑ කියන්න එපා. ඇස් ඉදිරි පිටට රූපයක් එනවා. ඒ රූපය ඇත්ත මේකයි. මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. සතර මහා ධාතු හෝ උපාදාය රූපයි. අපිට මිම්මක් දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ රූපය පිරිසිදු දකින්න කියලා අපිට දීලා තියෙන උපරිම මිම්ම මොකද්ද? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. ඔන්න ওই ටික ওই විදිහටම දකින්න. සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූපේ. ඔච්චර එහෙනම් ඒ ටික දකින්නකොට මගේ මනසේ අම්මා තාත්තා දුව පුතා කියන ගතිය යෙදුනේ. මගේ මනසේ තියෙන ගතියනේ මේ ටික හැදුවේ. මගේ මනසේ මේ ටික දකින්නකොටයි මගේ මනසේ මේ ගතිය යෙදුනේ. පටිච්චසමුපාදයේ තුන් කාලෙන් බලන්න කියලා කිව්වේ ඒකට. අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙකින් බලන්න කියලා පෙන්වුවේ මොකක් නිසාද? මේ ස්කන්ධේ උදේ බලන ක්‍රමය අහුවෙන්නේ. අද මේ කෙලස් ටික නිසා විපාක ධර්මතා පහ නිසා නැවත කෙලස් ටික ඇති වෙනව නේද? කියන ධර්මතා ටික දකින්නයි. ওই ටික පටිච්චසමුපාදය අවබෝධ වුණොත් සසර දුක අවසන් වෙනවා කියලා අවසන් කරන්න පුළුවන් කිව්වේ ඒකයි. මම කියන ටික තේරෙනවද දන්නේ නැහැ. මේ ටික තේරුණොත් ඇත්තටම ඕගලන්ට පෙනෙයි අනාත්මය අවබෝධ වුණොත් මේ ජීවිතේම දුකින් මිදෙන්න පුළුවන් බව. නුවණක් තියනවා නම් ඔබට බැරි වෙයි මේ මොහොතේ ඉඳලා බාහිර කෙනෙක්ව දෙයක්ව සිහි කරන්න කියලා හදනකොට මේ මගේ මනසේ උපන්න කර්ම නිමිත්තයි කියලා දකි. මම මෙහෙම සිහි කරද්දි සිහි කරන උදව් වෙච්ච ඇහැ නිරුද්ධ වෙලා, රූපය නිරුද්ධ වෙලා, චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා. නමුත් නිරුද්ධ බව නොදන්නා අවිද්‍යාවෙන් දකින්න වෙලාවේ තිබුණු රූපය හෝ සිහි කරගෙන ඔය රූපේ වගේම මම ওই රූපෙ විතරයි කිව්වේ. නමුත් ඔය විදිහටම අපේ මනසේ වේදනාවක් සිහි කරලා වේදනාව කෙරෙහි තණ්හා වෙලා මේ අහවල් ස්පර්ශයෙන් එන වේදනාවක් නැත්තම් අහවල් දේ නිසා මේ වේදනාව එන්නේ කියලා සිහි කරලා වේදනාව උපද්දවා ගන්නවා අපි.
මේ උපද්දව ගන්නකොට ස්පර්ශ ප්‍රත්‍ය වේදනාව උපදිනවා. ඒකටත් අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටික එකතු වෙලා ස්පර්ශය නැමැති ආහාරයෙන් වේදනාව හදා ගන්නවා. ඒ වේදනාව දකිනකොටම අහවල් දේ ස්පර්ශ වීම නිසායි මට වේදනාව වෙන්නේ කියලා මේ විස්තරේ මනසේ යෙදී. ඒ වගේම සංඥාවත් අපේ මනසේ යෙදී. ඒ වගේම අහවල් පුද්ගලයා අහවල් කෙනා කියලා සංකාරයත් අපේ මනසේ යෙදී. ඒකයි රූප වේදනා සංඥා සංඛාර කියලා කියන්නේ විඥාන ටිකක් විඥාණයට නතර වෙන්න තැන් ටිකක්. පවතින තැන් ටිකක්. එතකොට මෙන්න මේ කාරණාව ඕගොල්ලෝ දැක්කොත් සසර දුක ගෙවා ගන්නවා කියන එක අපහසු නෑ. මේ ටික නොතේරුණා කියලා අපි අබහුවි පුද්ගලයන් නෙවෙයි. කල්යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්ම ශ්‍රවණේ මේ වගේ දර්ශනයක් අහගත්තා. ඊට පස්සේ නොතේරුණාම එයාට තියෙනවා මොකද්ද? නිතරම මේ පිළිබඳව යෝනිසෝ මනසිකාර්යය කරනවා. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැතරෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියේ මොකේද? සීල සමාධි දෙක පූර්ණණය කරනවා. සීල සමාධි දෙක පුළුවන් තරම් සීලයක පිළිපදලා මේ ආවර්ණීය ධර්ම දුරු කරන්න සමත කමඨහන කුරු කරනවා. ඊට අමතරව මේ ධර්මයේ ටික ටික මෙනෙහි කරනවා. අනුක්‍රමයෙන් ආවර්ණීය ධර්ම දුරු වෙන්න මේ අනාත්මය අවබෝධ වෙන දවසක් තේරෙනවා. ත්‍රිලක්ෂණය පෙනෙන දවසක් එනවා. ඒකයි ලෝකය අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් දැක්කොත් එදාට මේ දුකෙන් මිදෙනවා කියලා කිව්වේ ඒ හිඳයි. ඕගොල්ලෝ දැක්කොත් අම්මා කියලා බලපු මෙච්චර කල් බලපු තැන තියෙන රූපය අනිත්‍ය දෙයක් හෝ දුක් දෙයක් හෝ අනාත්ම වශයෙන් දැක්කොත් ඇයි මගේ මනසේ තියෙන දැන් මට සිහි කරන්න පුළුවන් අම්මා කියන ගතිය අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව කන බොන ආහාර යුක්ත අනාත්ම රූපයේ ඇහැට දකිනකොට මේ ගතියයි මගේ මනසේ නැගිට්ටේ කියලා දකිනකොට ඔයගලන්ට රූපය අනාත්මයි කියලා දකිනවා. ඒක තමන් තර්ක විතර්ක කරලා ඔප්පු කරගන්න. ඇත්තටම කණ්ණාඩිය දකිනකොටත් මේ අම්මා එනවනම්, පත්තර කොලයක දකිනකොටත් අම්මා එනවනම්, වීඩියෝ පටිය දකිනකොටත් අම්මා එනවනම් මේ සිද්ධිය මොනතරම් ඇත්තද? සුවක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ මනාකොට දේශනා කළා තියෙනවා කියලා තමන් තුලින් පෙනේ. මේක මොනතරම් ඇත්තද කියලා. මේ කය තමන් උනේ කොහොමද කියන උත්තරේ එනවා. තුන් භවයේම කෙලෙසුන් නිසා පීඩා විඳිනවා. තුන් භවයේම කෙලෙසුන්ගෙන් දුක් විඳිනවා. හිතන්න ස්පර්ශ ආයතන හයේ අනාත්ම සතර මහා ධාතුව ස්පර්ශ ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික විතරක් තියෙද්දි ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදිච්ච මනසක මොනතරම් ශාන්තියක් තියෙයිද කියලා බලන්න. ඉස්සෙල්ලත් අම්මා හිටියේ නැහැ. එයා දන්නවා ධාතු නානත්වය නිසා සංඥාවක් උපදිනවා කියලා. උපදිනකොටම පෙනෙන්න මනසේ අම්මා කියන gati ටිකකුත් නැත්තම් දකින්න ඉස්සෙල්ලක් තිබුණේ සතර මහා ධාතුවේ රූප ස්පර්ශ වෙනකොට මෙබඳු සංඥාවකේ කියන එක නම් දකින්නකොට නම් මේ ස්පර්ශ නිසා මෙබඳු සංඥාවක් එදෙනවා කියන ඇත්තනම් පෙනෙන්නේ. ඒ මනසේ තියෙයිද මව්මල දුක, ඒ මනසේ තියෙයිද පියාමල දුක, සහෝදරය සහෝදරි ඥාති හිතේසි මරණ දුක, ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායස තියෙයිද? ඒ මනසේ නෑ. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ සීනාස්ත්‍රව කියලා කියන ආශ්‍රයක්ෂයයි. මේ ස්පර්ශ ආයතන හයට පෙරපසු මනසේ යෙදෙන ප්‍රපංචනය. බලන්න මදුපිණ්ඩික සූත්‍රයේ චක්කුම් පටිච්ච රූපේච උපජ්ජි චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති සංසංජානති. උන විපාක ධර්මතා පහ පෙනෙනවා කියන ටික. යම් සංජානති තම් විතක්කේති අන්න ප්‍රපංච සංඥාව උපදින තැන පෙන්වනවා. සංඥාව වර්ණයේ යම හිතයි නම් අපි සිහි කළා අම්මා කියලා හිතයි නම් දැන් මේ හිතන ටික ටක් ගාලා ඇවිල්ලා මනසට මේ තියෙන්නේ. යම් සංජානන තම් විතක්කේති යම් විතක්කේති තම් ප්‍රපංචිති අන්න ඒකම යාට ප්‍රපංචය උනේ. තත්තෝ නිදානම් පුරිසෝ ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු. එදා ඉඳලා ඇහිම් බලා දතියුතු රූපය කෙරෙහි මේ ප්‍රපංචයෙන් යාව යට කරනවා.
ඇහත් රූපය චක්කු විඤ්ඤාණය කියන මේ ටික ඇස් ඉදිරියට ආවේ ඇත්තටම අනාත්ම සංඥාවක්. ඒක අතහැරනවත් එක්කම හිතට සිහි කළා මේ නිමිත්ත ඒ සංඥාව සිහි කරගෙන මේ මගේ අම්මා නේද කියලා හිතේ රූප සංඥාවට නැත්නම් ඒ සංඥාවට නම් කළාම කෙනෙහිට ආදරේ කියන කාරණා ටික බැඳුනහම ඇහින් මේ රූපය දකින්න ගානේ මේ ගතිය නම් නැගිටලා එන්නේ. එදා ඉඳලා මෙයා මේ ප්‍රපංචයෙන් යට වෙලා තියෙන්නේ. කවදාවත් නිෂ්ප්‍රපංච වූ ස්කන්ධ ටික දකින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ ওই ටික පෙන්වන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් අනාත්මයි කියන ධර්මතාවය හැමදාම ලෝකේ පැවතුනා පවතිනවා. නමුත් ලෝකෙට ඒක වැහිලා. අම්මා කියලා සිහි කරලා අම්මා කියලා බලන මට අම්මා කියලා පෙනෙනවා මිසක පෙනෙන අවස්ථාවේ කියන ධර්මතාවය පේන්නේ. සුදු පාට බේසමකට වතුර භාජනයක් තී රතු පාට කණ්ණාඩියක් දාගෙන නම් මම බැලුවේ පෙනෙන්නෙත් මට රතු පාට කණ්ණාඩියකින් නම් මට කවදාවත් ඌ විදිහට පෙනෙන්නේ නැහැ වැහිලා. ගද්දුලබද්ද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ඒකයි දන් වලින් බඳින ලද්ද බල්ලා සුනකයා යම් තැඹක බැඳලා හිටියොත් මේ සුනකයා දුවයිනම් මේ තැඹ වටා දුවනවා ඇවිදින මේ තැඹ වටා ඇවිදිනවා හිටගෙන ඉඳිනම් මේ තැඹ වටා හිටගෙන ඉන්නවා නිදාගෙන ඉන්නම් මේ තැඹ වටා නිදා ගන්නවා ඉඳගෙන ඉඳිනම් මේ තැඹ නිදාගෙන ඒ වගේ ආස්ෘතවත් පුතඥයා ඉතින් ඇවිදිනම් පංච උපාදාන ස්කන්ධයක ඇවිදිනවා ඉඳගෙන ඉන්නේ නම් පංච උපාදාන ස්කන්ධයක ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නේ නම් පංච උපාදාන ස්කන්ධය හිටගෙන ඉන්නවා නිදාගෙන ඉන්නේ නම් පංච උපාදාන ස්කන්ධය නිදාගෙන ඉන්නවා ඒ කිව්වේ උපාදාන වශයෙන් ගත්ත ස්කන්ධ පංචකයකයි ජීවත් වෙන්නේ අම්මා කියන මේ නිමිත්තට තණ්හා කළා මේ හිතේ තියෙන නිමිත්තයි මම උපාදාන වශයෙන් ගත්තේ මේ නිමිත්තෙන් මම ස්කන්ධ පංචකයේ දිහා බලන්නේ ස්කන්ධ පංචකයේ දකින්නකොට මේ නිමිත්ත නම් තීපත් කරගන්නේ මගේ මනසේ තියෙන උපාදානෙට හිතයි මේ රූපේ අර යකඩ කැල්ල පවතින හිතයි මේ කාන්දම නිසා නේද යකඩ කැල්ල පවතින්නේ කාන්දම මේ යකඩේද යකඩේ කාන්දමද දෙකම නෙමෙයි නමුත් මේ කාන්දම හිතයි සීමේ යකඩේ පවත්තන්න. ඒ වගේ මේ රූපය හිතයි මගේ උපාදානය පවත්තන්න. අන්තිමට රූපේ උදව් කරගෙන මම උපාදානයයි පවත්තලා තියෙන්නේ. අම්මා කියන gati ටික මගේ මනසේ තිබුණු ඇහැ රූප චක්කු විඤ්ඤාණය උදව් කරගෙනයි පවත්තලා තියෙන්නේ. මේ gatiයෙන් රූපය හදනවා හදපු රූපේ මේ gatiය යෙදෙනවා. එතකොට කියනවා මම ලෝකේ උපාදාන කරගෙන ඉන්නවා කියලා. හේමෝත යක්ෂයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවනේ නේද? ප්‍රශ්නයක් කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කුමක් ඇතිකලි ලෝකේ උපන්නද? ඇහැ ඇතිකලි රූපේ චක්කු විඤ්ඤාණය ඇතිකලි ලෝකේ උපන්නා. ඔබට ඇහැ රූප චක්කු විඤ්ඤාණය කන ශබ්ද සෝත විඤ්ඤාණය ඇති බවට හම්බ වෙන නම් ඒ ලෝකේ ඉපදිලා ඒව නිරුද්ධයි කියලා ඔබට පේන්නේ නැහැ. ආයතන හය උපන් කලි ලෝකේ උපන්නා. කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ. කිස්මින් ලෝකේ උපාදාය කුමක් ඇසුරු කරගෙන ලෝකයේ පවතිනවද? ඡන්න මේ උපාදාය. ආයතන හය ඇසුරු කරගෙන ලෝකේ පවතින්නේ. මේ කාන්දම් කාලය ටික ඇසුරු කරගෙනයි මේ යකඩේ පවතින්නේ. මේ ලෝකය කියන එක දකින්න එපා. ආයතන ටික ස්කන්ධ ටික ඇතුලේ ඇහැ ලෝකයයි රූපේ ලෝකයයි කියලා කිව්වේ. ඇහැ රූප චක්කු විඤ්ඤාණය කියන ටික තියෙනවා නම් ලෝකේ තියෙනවා. ලෝකේ තියෙන මේ ටික තියෙයි. යකඩේ මෙහෙම තියෙනවා කියලා කියන්නේ කාන්දම් තියෙනවා කියන එක. කාන්දම් මෙහෙම තිබුණොත් යකඩේ තියෙයි. යම් වෙලාවක කාන්දම් ටික නැති වුණොත් මේකට පවතින්නේ. ඔබට ඇහැ නැත්තම් රූප නැත්තම් චක්කු විඤ්ඤාණය නැත්තම් කන ශබ්ද සෝත විඤ්ඤාණය නැත්තම් මේ ගතිය තියෙන්නේ නැහැ. ඇහැ නිරුද්ධ වෙනවා රූපේ නිරුද්ධ වෙනවා චක්කු විඤ්ඤාණය නිරුද්ධ වුණොත් මේ ගතිය නැති වෙනවා. කොහොමද ඇහැ නිරුද්ධ වෙන්නේ? ඇහි නිරෝධිත රූපේ නිරෝධිත චක්කු විඤ්ඤාණය නිරෝධිත කියන සලආයතන නිරෝධී කියලා නිවන කියලා.
ඔබට ඇහැ නිරුද්ධ වෙන්නේ, රූප නිරුද්ධ වෙන්නේ, චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ කොහොමද? ඇහැ අනාත්මයි, රූපය අනාත්මයි, චක්කු විඤ්ඤාණය අනාත්මයි කියලා දැකපු දවසටයි ඔබ නොයැලෙන්නේ. නොයැලෙන කොටයි මනස කෙලෙසුන්ගෙන් මිදෙන්නේ. එදාට නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධයි කියලා පෙනේ. ඉස්සෙල්ලා ඔබට පිහිටයි අනාත්ම සංඥාව නිසා නිවන. ඒ නිසා මට මතක් කරන්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ ටික දේශනා කළේ. අවුරුදු දහස් ගාණක් හැලහැප්පීමේ මැද්දේ මේ ශාසනය ගලාගෙන ආවා. නමුත් සසර දුක අවසන් කරන්න හේතු සම්පත් තියන අය නොඋනේ නම් මේක නැති වෙලා. නමුත් මේක කිසි කෙනෙකුට නැති කරන්න බැරුව ගලාගෙන එන්නේ මේකෙන් මිදින්ද, මේ දුකෙන් මිදින්ද හේතු සම්පත් තියන අය ඇති. ඒ නිසා මට මන් දන්නා ශක්ති ප්‍රමාණය මේ ටික පෙන්නනවා. නමුත් මම කියන්නේ මගේ මනසට බාර දෙන්නේ මම කිව්වට නැතුව තමන් කෙරෙහි දකින්න. ඇත්තටම කෙනා දැක්ක යුතු දෙයක්. ඕගොල්ලෝ බැලුවොත් සමහර විට මට වඩා ඉක්මනට මට වඩා හොඳින් මේ දර්ශනය ඕගොල්ලන්ට දර්ශනය වෙයි. මටත් ඉස්සෙල්ලා නිවන් දකි. මාතික මාතා උපාසිකාව නිවන් දැක්කනේ කමඨහන දුන්නු හාමුදුරුවන්ටත් ඉස්සෙල්ලා නේද අනාගාමී වුණා. ඒකයි මේක ඇත්ත. ඉතින් මේ සුළු ධර්මතාවයක් තියෙන්නේ. අනාත්ම ස්කන්ධ ටික මනසේ ක්‍රියාකාරීත්වයට පටලගත්ත එකේ දෝෂේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය දකින්න ස්පර්ශ ආයතන 6 දුක්ඛ සත්‍යය දුක පිරිසිඳ දැක්කොත් ඔයගලන්ට හම්බෙන්නේ මේ ස්කන්ධ ටික. එදාට සමුදය ප්‍රහාණය වෙනවා. මේ මනසේ තියෙන ආශ්‍රව දුරු වෙනවා. එදාට නිරෝධය සාක්ෂාත් වෙනවා. මත්යකට යුක්තක් නැහැ කියන නුවණ පහළ වෙනවා. ඉතින් මෙන්න මේ ධර්මතාවය තේරුම් අරගෙන හැම දිනම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒකට ඔගොල්ලෝ කැලේට යන්න ඕනේ නෑ ඔක්කොම. අවශ්‍ය නෑ මහාන වෙන්න ඔක්කොම. සවැත් නුවර බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ජනකායේ හිටියලු 7 කෝටියක්. 5 කෝටියක් ආර්ය ශ්‍රාවකයෝ. කෝටි 5ක් ආර්ය ශ්‍රාවකයෝ ඔක්කොම පැවිදි වෙලා හිටියේ කැලේදී හිටියේ. නෑ ගෙවල් වල සෝවාන් සකදාගාමී අනාගාමී වෙච්ච අය හිටියා. අද අපි අඳුනගෙන තියෙන්නේ ජීවිතය අනිකක් ධර්මය අනිකක් හැටියට. බණ භාවනා කරන්න ගියොත් නිවන් දකින්න පුළුවන්, පරලෝ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි කණ්ඩ බොණ්ඩ නෑ, දුක් විඳින්න වෙයි. ඒ කියන්නේ රස්සාව කරන්න බැරි වෙනවා. රස්සාව කළොත් මෙලව කාලා බීලා ඉන්න පුළුවන්. හැබැයි පරලෝ දුක් විඳින්න වෙයි. බුදුහාමුදුරුවෝ මෙලව යහපත පනවලා පරලෝ දුක හෝ පරලෝ යහපත පනවලා මෙලව දුක හෝ පනවලා තියෙද? බුදුහාමුදුරුවෝ උභයාර්ථය සඳහා ධර්ම දේශනා කරනවා නෙවෙයිද? පින්වතුනි, එක දෙයක් මතක තියාගන්න. ඕගොල්ලන්ගේ රස්සාවයි ඕගොල්ලන්ගේ කමඨහන කියන එක. ඕගොල්ලන්ගේ දීපවත්මයි ඕගොල්ලන්ගේ කමඨහන කියන එක. ඕගොල්ලන්ට දකින්න පුළුවන් මේ රූපයේ කන බොන ආහාරයෙන් හැදෙන්නේ කෙස්ලොම් නේදත් හම්මස් නහර කියලා කුණුප කොටස් කීකේ ඇයි මේ පතුරු ගහ බලන්නේ? එහෙනම් මේ දර්ශනය ඔප්පු කරගන්න. ඇත්ත තමයි. එහෙනම් රූපය මෙහෙමනම් මේ රූපය දකිනකොට මගේ මනස තුළනේ මේ පුද්ගලයෙක් කෙනෙක් කියන හැඟීම් ටික යෙදිලා තියෙන්නේ. කියන එක ඔප්පු කරගන්න මේ. දැන් අහගත්තනේ. දැන් මෙහෙම අහගත්තා. රූපය අනාත්මයි, ආශ්‍රවයන්ගෙන් බලලා රූපය දකින්න තමන්ගේ මනසේ ආශ්‍රය යෙදෙන්න කියලා කල්යාණ මිත්‍ර රසයෙන් සද්ධර්මය ශ්‍රවණයෙන් අහගත්තා. නමුත් තේරුන්නේ නැහැ. ඤෙය කියලා කියන්නේ එයා දැන් මේක දැනගන්න උත්සාහවත් වෙනවා. එයා හැම වෙලාවෙම මේ රූපය කන බුන ආහාර නිසා නේද හැදෙන්නේ. මේ රූපයේ කෙස්ලොම් නේදත් හම්මස් නහර ඇට ඇට මිදුළු කුණු කොටස් ටිකක් නේද කියලා මෙහෙම බලනවා. බලන්නේ සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ කියන්නේ නෙමෙයි. මේ අහගත ධර්මය ඔප්පු කරගන්න. ඇත්ත නේද? එහෙනම් මේ පුද්ගලික මිනිසෙක් කියන හැඟීම් ටික Tamanට නේද දෙන්නේ. සතර මහා ධාතුව තියෙන තැන Tamanටයි කෙනෙක් කියන කාරණාව පෙනෙන්නේ කියන එක ඔප්පු වෙනවා.
එතකොට පැත්තකට ගිහිල්ලා ඕගොල්ලන්ට කෙනා කියලා සිහි කරුණට අහු වෙනවා. රූපේ දකින්න වෙලාවෙදිත් මනසේ ඉදිච්ච ගතිය සිහි කරන මිසක රූපේ සිහි කරනව නෙමෙයි මේ. අපි මෙහෙම සිහි කරනකොටත් මේ මනසේ තියෙන ගතිය බාහිර රූපය අනාත්මයි. ආයෙත් දැන් මේ සිහි කරන්න පුළුවන් ගතිය යස් ඉදිරියට රූපේ එනකොට හම්බ වෙන්නේ කියලා ඔප්පු වෙනවා. එදා ඉඳන් හැම වෙලාවෙම මේ වැඩට යන එන ගානේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් හොඳට මේ රූප ටික මේ තමන් කියන ශරීරය හැම වෙලෙම කෙස්ලුම් නියදත් හම්මස් කියලා බලනවා. ඒ බඳු රූපයේ දකින්නකොට මම කියන හැඟීම මනසේ යෙදෙනව නේද කියලා බලනවා. මගේ කියන හැඟීමෙන් බලපු නිසායි මේ සතර මහා ධාතු රූපයේ දකින්නකොට මම කියන හැඟීම මගේ මනසේ නැගිටලා ඉන්නේ නේද කියලා ඕගොල්ලන්ට පෙනේ. සතිපට්ඨානේ වඩන්න කියන්නේ ඒක සම්මා දිට්ඨිය ඉගෙනගෙන සම්මා දිට්ඨියට ප්‍රතිපදාව හැටියට මේ සතර සතිපට්ඨානේ පනවන්නේ. එතකොට ආශ්‍රයක්ෂය වෙනවා නොබෝ දිනකින්. මනසේ තියෙන වැඩි දවස් යන්නේ මෙහෙම හිතන්න තමන්ට පුදුම ගැම්මක් වේගයක් එයි. ඒ කියන්නේ කෙනාටයි ලැජ්ජ හිතෙන්නේ මම මෙච්චර මෝඩද කියලා. ඒ කියන්නේ අනාත්මෝ සතර මහා ධාතු කන බොන ආහාරය ඕගොල්ලන්ට බත් කටක් කනකොට ප්‍රත්‍යවේක්ෂාව ඉබේමයි. බත් ඇට ටිකේ අනාත්ම ස්වභාවය අනන බත් ඇට ටිකේ අනාත්ම ස්වභාවය දකිනකොට නිබඳු බත් ඇට ටිකක් නිසා නේද මේ ශරීරයේ කෙස් ලොම් නියදත් හම්මස් හැදෙන්නේ කිව්වහම එහෙනම් ඒබඳු බත් ඇට ටික දිහා බලාගෙන මම කියන අදහස ඇති කර වෙනකොට තේරෙනවා මම කියන අදහස මේ නිසා මනසේ ඇතිවෙච්ච එකක් නිසා බත් ඇට වලට අයිති නෑ කියලා. හොඳට ඔය සිව්පස්සේ පරිභෝජනය කරන ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කියන්නේ ඒ නිසායි. සංඝරක්කිත කියන මහරහතන් වහන්සේගේ නංගිගේ පුතා භාගිනීය සංඝරක්කිත. භාගිනීය කියන්නේ බෑන කියන එක. බෑන වූ සංඝරක්කිත. දවසක් උදේ දානේ වළඳනවා වීගෙන් අසිහියෙන්. සංඝරක්කිත මහරහතන් වහන්සේ කියනවා බලාගෙන කටපිච්චේ කියනවා. ඔච්චරයි කිව්වේ. බලනවා මෙච්චර සිසිල් වෙච්ච නිවිච්ච මේ බත් ටික වළඳනකොට ඇයි කටපිච්චේ කියලා කිව්වේ. කියනවත් එක්කම එයාට ආහාරයට සිහියාව. ආහාරය ප්‍රතිවේක්ෂා කරනකොටම සියලුම ආශ්‍රයන්ගේ මනස මිදුණා. ඔගොල්ලෝ මේ රූපී අනාත්ම ස්වභාවය ඔප්පු කරගන්න හොඳ තැනකින් උතුම් කන කෑම විල කන ගානේ. බෝන්චි කෑල්ලක් හපනකොට තක්කාලි කෑල්ලක් බටු කෑල්ලක් කවුපියටයක් මුං ඇටයක් අරගෙන හපලා කනකොට මේවා නිසා නේද මේ ශරීරේ රූප කලාප හැදෙන්නේ. හොඳට තේරෙයි මේ රූපය අනාත්මයි. එහෙනම් ඇත්ත නේද මේ රූපය දකිනකොට මම කියන දැනුත් මම කියලා හිතන්න පුළුවන් ගතිය මේ රූපේ දකිනකොට ආපහු හිතේ ඉදිලා නේද තියෙන්නේ. ටික දවසක් යනකොට මේ අතපය තමන්ගේම ආත්ම භාවයේ දකි තමන්ගේ නොවන විදිහට. මේ අත මෙහෙම තියෙද්දි කපලා අයින් කරුවත් මාව කැපුවා කියන එක පෙනෙන්නේ නැති වෙයි. පෙනෙන්නේ නෑ යාට. මේ රූපේ තමන් දකින්නේ තමන් රූපේලා දකින්නේ රූපේ නිසා තමන් දකින්නේ තමන් නිසා රූපේ දකින්නේ සක්කාය දිට්ඨිය නෑ. මේ ස්කන්ධ පංචකය තමන් දකින්නේ තමන් නිසා ස්කන්ධ පංචකය දකින්නේ එක දර්ශනයේට සක්කාය දිට්ඨියක් නැති අවිද්‍යාවක් නැති ආශ්‍රවත් නැති නීවරණ නැති යෝග ග්‍රන්ථ යම්තා කෙලස් තියෙයිද මම කියලා තියෙන මේ කෙලස් වල ගතිය නම් කළ තියෙන කියලා ඔක්කොම ටික නැති මේ වගේ මේ ධර්මයේ දැකලා ආශ්‍රයක්ෂය කරගෙන මේ ජීවිතයේදීම අනාශ්‍රව චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති හැම දිනකටම සාක්ෂාත් කරගන්නට මේ දේශනාව හේතු පාරමිතාවක් වේවා. හොඳයි කවුරු සාධනා දැක්වත්තන්න කල්පනා කරගන්න කලන කමෙන් කලන සෙනෙහසින් අපි හැමදෙනාටම අනුග්‍රහය දක්වලා පින්වත් අපේ නිහාල් රූපසිංහ මැතිතුමාට මේ දේශනාව
දේශනා කරවලා බොහෝ කුසල ධර්මයන් හැම දිනාගේම సంతානය තුල ඒක රාශි කෙරෙව්වා කරගත්තා. විශේෂයෙන්ම අපි හැම දිනම සියලු ආකාරයෙන් පහළ කරගත් සියලුම කුසලයන් අපේ ගෞරවනීය අවසරයි කිරමුල කුසුම් වහන්සේ වරප්‍රමුඛ සදා පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වෙත්වා. තම තමන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේලාට පාරමිතාවක් වේවා කියලා අනුමෝදන් කරමු අපි. ඒ වගේම අද දවසේදී සිදු කරගත් මේ සීල කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන් ජීවල් දරුවෝ රැකී දිස්ත්‍රාන්ත අධිග්‍රහිත වූ ශාසන මාමුක ඉෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දියසුර වඩා වර්ධනය කරගනිමින් දිව්‍යපතන බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින්වතුන් කෙරෙහි ලබා දෙත්වා කියන සිතට අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවං පදං. ඒ වගේම අද දවසේදී අපි සිද්ධ කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් මේ වගේ සත්පුරුෂ ඇත්තෙක් මේ ලෝකෙට බිහි කරන්නට උපකාරී වෙච්ච ඒ අපේ නිහාර රූපසිංහ මහත්මයාගේ මිය පරලෝකීය පියාණන් ඇතුළු වර්ග පරම්පරාගත සියලුම ඥාතීන් මේ මොහොත සිහිපත් කරනවා. ඒ වගේම මේ මැතිණිය සුධර්මා මැතිණියගේ වර්ග පරම්පරාගත මිය පරලෝකීය ඥාතීන් කිලු දෙනා සිහිපත් කරනවා. ඒ පවුලේ නමින් නැති මිය පරලෝකීය වූ සියලු ඥාතීන් වගේම මීට සහ සම්බන්ධ වෙච්ච පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මේ පින්වත්තුන්ගේ නමින් නැති කලුගේ කලව යම්තාක් ඥාතීන් සිටින මේ සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා. දුකක සිටින දුකින් අත මිදී සපවත් භාගයටපත් වීම උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ කුසල ධර්මයේ බලයෙන් අද 57 වෙනි ජන්මදිනය සපුරන අපේ නියාල් රූපසිංහ මැතිතුමාට මේ තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් මේ ධර්මයන්ගේ ධර්ම බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනයේ ඇති වේවා. තවදුරටත් ලෝකෙට සම්බුද්ධ ශාසනයේ සේවයක් කරන්නට ශක්තිය ධෛර්යය ඇති වේවා. එතුමාට දිගාසිරි අත් වේවා කියලා කවුරුත් ආශිර්වාදාත්මක සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම එතුමාටත් පවුලේ සියලු දෙනාටත් මෙතන සහ සම්බන්ධ වෙච්ච මේ සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපත්‍ර දුරු වේවා. කරන කෙන යහපත් අදහස් වල සමුද්ද වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවදාලා වූ උතුම් අජරාමර නිර්වාණ සම්පත්තිය අදාදම සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සෑම දිනකටම මේ කුසල ධර්මයන් හේතු පාරමිතාවක් වේවා. සුපත්ති අතිරුවන් සරණයි. ඕම් වන්දනා කරගන්න. අභිවාදන සීලස නිච්ඡං වද්දා පචා චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සම්බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු.